අයිබෝන් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබාබියස තබමින් අපි සූදානම් සුපුරුදු පරිදි තීරණය වැඩසටහන ආරම්භ කරන්න. කාලෙකට ඉහතදී අපේ රටේ ප්‍රබල ඇමතිවරයෙක්ව හිටිය එතුමා යහපාලන රජයේ සමයේ එතුමා ගත්ත බරපතල තීන්දුවක් එක්ක ඒ ආණ්ඩුවෙත් ඇමතිකමක් දරනවා. හැබැයි පහු කාලයක් වෙනකොට යහපාලන ආණ්ඩුවේ අවසන් කාල සීමාව වෙනකොට ඇමතිකමත් ඉත්ත වෙනවා, ඒ ආණ්ඩුවත් ඉත්ත වෙනවා. එතුමා ඊට පස්සේ අලුත් බලාපොරොත්තුවක් එක්ක වර්තමාන ආණ්ඩුවට බද්ධ වෙනවා. කිව්වහම ඔබ දන්නවා වෙන කවුරුත් නෙවෙයි ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක පතුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලන් පෙරමැතුමා. අයිබෝන් දසුන්. අවුද ටිකක් ඔබතුමා නිකන් අමනාපෙන් ඉන්නවා වගේ. අමනාපෙන් නෙවෙයි මොකද මේ අර ඔයගොල්ලෝ මේ තීරණය වැඩසටහන මම එනවයි කියන ඒ දාපු ඒක ප්‍රසිද්ධ කරපු විදිහවල මිනිස්සු ගොඩක් බලන් ඉඳලා හිටියේ මේ අද මොකක් කර මේ වෙන බරපතල තීන්දුවක් ගනී කියලා. එහෙම තීන්දුවක් ගන්න අදහසක් නැහැ. නෑ එහෙම තීන්දුවක් ගන්න අදහසක් නැහැ. මිනිස්සු හිතුවේ මේ ඔයගොල්ලෝ දාලා තිබේ විදිහටනේ මේ ඇමතිකම් මහිමේ ඩිලන් ආందోලනාත්මක තීරණය මත ගැටුම් මැද තීරණය ගන්නේ. හැබැයි ඔබතුමා මේ එහෙම මත ගැටුම් මැද තීරණයක් ගත්තා. ඔව් අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දවස් 50 ගානකට අගමැති කරන තීන්දුවකට ආවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාවයි ස්පී මැතිතුමාවයි පන්නන කොටත් ඕනනම් පක්ෂයෙන් පන්නපන් කියලා අපි තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය මහත්මයාගේ වේදිකාවට එන්න ප්‍රමාද වෙනකොට ඒ ගමන ඉක්මන් කරන්න පෙරගමන් කරු හැටියට ආවේ. හැබැයි ඔබතුමා මේ එන්න පරක් වෙච්ච හින්දා නෙවෙයි ඔබතුමාට ඇත්තටම ඇමතිකමක් ලැබුණ නැත්තේ. නෑ ඇමතිකම ලැබීම පිළිබඳව මට මේ පාර ගැටලුවක් ඇති වෙන්න බෑ. මොකද දසුන් මම කියන්නේ පොහොට්ටුව කියන පක්ෂයක් හැටියට පක්ෂය හදන්න වෙහෙසුණු අයත් පොහොට්ටුව කියන පක්ෂය එන්න පෙර මහින්ද සුළඟ හදාගෙන ඊට පාර කපපු අයත් ටත් ඇමතිකම් දීමේදී ප්‍රමුඛතාවය දෙන්නට ඕනේ. ඒ නිසා අපිට මේ ආණ්ඩුව හදනකොට ඇමතිකම් ලැබුණා නැලුණා කියන කාරණය පිළිබඳව එහෙම කලකිරීම ඇති වෙන්න බෑ. කියන්නේ ඇමතිකමක් ලැබුණොත් ආස නැහැ කියලා කියනවා නෙවෙයි. නමුත් අපිට ඒ ගැන ලොකු කලකිරීම ඇති කරගන්න බෑ. ඩිලන් පෙරමැත්ත ඔබතුමා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොයි කාලෙද? 1988 පළවෙනි පළාත් සභා මැතිවරණයට මම එන්නේ 88 එක්සත් සමාජවාදී පෙරමුණ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන්. දේශපාලනයේ ප්‍රවිෂ්ඨ වීම හම්බුවක්ද නැත්නම් ඇත්තටම තිබ පරිසරයේද ඔබතුමා? බොක්ම ඇත්තටම මගේ පියා ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙක් පදුල්ලේ. මගේ මව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමේ භාණ්ඩාගාරිකවරු නිසා භාණ්ඩාගාරිකවරු. ඉතින් ගෙදර වාමාංශික පසුබිමක් තිබුණේ. මගේ පියා ගිය අවුරුද්දේ මැරෙනකොට එතුමාගේ අන්තිම ඉල්ලීම තිබුණේ එතුමාව රතු පාටෙන් අන්දලා සාදුකීන් පෙළෙනුන් කියන සින්දුව කියලා තමයි අවසාන ගෞරව දක්වන්න කියලා. හැබැයි පියා එහෙම කිව්වට ඔබතුමා රතු පාට අතහැරලා එක තැනකදී කොළ පාට වෙන්න උත්සාහ කරනවා. අපි කතා කරමු ඉක්මනට වෙලා බලලා ඇවිත්. ඩිලන් පෙරමැතුමා. නෑ කොහෙත්ම කොළ පාටෙන් උත්සාහයක් තිබුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ නායකත්වය මාරු වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් හැටියට තීන්දුව කරනවා ඒ වෙලාවේ ඒකාබද්ධ ආණ්ඩුවට යන්න ඕනේ කියලා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තමයි සහභාගී වෙන්නේ ඒ ඒකාබද්ධ ආණ්ඩුවට. හැබැයි ඒ ආණ්ඩුවට ගිහිල්ලා පළවෙනි මාසේ ඉඳලම ඒ ආණ්ඩුව ඇතුලේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයේ නම කියලා මාධ්‍යවල ඩිලාන්ව එළෝපන් මොකද මම තමයි මුලින්ම කියන්නේ රනිල් පිනා අගමැති කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ මතය yaadෙන්නේ නැතිකොට ඒ ඇති වෙන දේශපාලන මතගැටුම් අවසානයේ උපුරා ගිහිල්ලා අපි පක්ෂය ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලෙත් ටිකක් එක්සත් ජාතික පක්ෂයට සමගාමීව පක්ෂය කටයුතු කරන්න ඕනයි කියලා කියපු පක්ෂ නිලධාරීන් පවා පක්ෂයෙන් එළවලා පක්ෂය තුල අලුත් ලේකම් දුර හදාගෙන ඒත් පක්ෂය එළියට ගන්න උත්සාහ කරනවා. අපි පක්ෂයක් හැටියට විශ්වාස භංග යෝජනාවේදී ඒ වෙලාවේ අපි අමතිකම් දාලා 16 දිනක එළියට බහිනවා. ඒත් පක්ෂය එළියට එන්නේ නැහැ. ඒ නැති වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරන වෙලාවෙත් පක්ෂ එළියට නැතිකොට මම එස්.බී. මැතිතුමයි
අපිට පක්ෂයෙන් විනය පරීක්ෂණ තියෙනකොට පක්ෂයෙන් අපි දොට්ට දාන්න මන්ත්‍රී ධුරයෙන් අයින් කරනවා කියලා තර්ජනය කරද්දිත් අපි ජනතාවට අවශ්‍ය විදියට එදා ඒ තීන්දුව ගන්නවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ සමාජිකයෝ බලකිරීම කරනවා පක්ෂයේ නායකත්වයට. අපි යන්න ඕන වේදිකාව සජිත්ගේ වේදිකාව නෙවෙයි. දැන් ඔබට අපි වේදිකාව. ඔව් දැන් ඔබතුමාලට ඒ තීන්දුව ගන්න ඒ වෙලාවේ ඉඩකඩ නොදුන්නේ කවුද? පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත කීපයක් තිබුණා. ඒ මත දිගින් දිගටම හැප්පුණා. හැප්පිලා 16 දෙනෙක් එළියට එනවා මුල් වතාවේ. ඊට පස්සෙත් මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ සුළු පිරිසක් හිටියා කියලා ඒ ජනාධිපතිවරණයේදීත් එක්කෝ ස්වාධීන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට නගින්න නැතුව ඉන්න ඕනේ කියලා මතයක් තිබුණා. අවසානයේ මේ මතය පරාජය වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්කම කෝටාබේ මහත්තයාගේ වේදිකාවට ගොඩ වෙනවා. හැබැයි අර මතේ හිටපුවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු නෑ එහෙම විය යුතු නෑ කියන අය අවසානයේ ඉතින් ගිහිල්ලා අතන්ට උදව් කරනවා. හැබැයි දැන් ඔබතුමා මේ යහපාලන ආණ්ඩුවේ අවසන් කාල සීමාවට එන්න කලින් යහපාලන ආණ්ඩුවේ මුලට ගියපුවාම ඔබතුමා දැඩි රාජපක්ෂ විරෝධියෙක් වෙනවා. නෑ මම රාජපක්ෂ විරෝධියෙක් වෙන්නේ නෑ. හැබැයි මම ඒ ආණ්ඩුව ඇතුලේ අපි ආණ්ඩු කරනකොට ඒ ආණ්ඩුව ඇතුලේ වෙච්ච සමහර තීන්දුව විදග්ධ විවේචනය කරනවා. උදාහරණයක් ඇටියට 2015 එපිට 2015ට එහා අපේ ආණ්ඩුව තියෙනකොට අපේ ආණ්ඩුව තියෙනකොට උදාහරණයක් ඇටියට මම හිතනවා අපේ ආණ්ඩුව ඒ වෙලාවේ තියෙනකොට අපි ඕනවට වඩා සුළු ජාතික කොටස් අපේ ආණ්ඩුවෙන් ඈත් කරගත්තාද? බුදු බලසේනා ඒ සංවිධානය වැඩ කටයුතු කරනකොට සමහර වෙලාවට අපේ රටේ නීතියට පරිබාහිරව නීති අතට අරගෙන බුදු බලසේනා එකේ සමහර අය ක්‍රියා කරනකොට අපි ඒ ගැන ටිකක් නිශ්ශබ්දව හිටියා වැඩිදෝ කියන කාරණාත් එක්ක මම ටිකක් විවේචනය කරගන්නවා. ඒ වගේ දේවල් මම හිතුවා 2010 අපි ආණ්ඩුව හදනකොට ලංකාවේ විශේෂයෙන් මුස්ලිම් ජනතාව අපිට උදව් කරා. ඒ ආණ්ඩුව හදන්න. ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි ටිකක් ඕනාවට වඩා නිශ්ශබ්දව හිටීම තුළ සුළු ජාතික කොටස් අපේ පක්ෂයෙන් සහ අපේ ආණ්ඩුවේ මෑත් වුණාදෝ කියන කාරණේ පිළිබඳව මට දේශපාලන විවේචනයක් තිබුණා ආණ්ඩුව ඇතුලේ. ඒකද එහෙම නැත්නම් ඔබතුමාලා සම්තරකදී 2015 පරාජයට පත් වුණාට පස්සේ 2015 එපිට ඔබතුමාලා වගකීම් සහිත ඇමති ධුර දරන්නේ. ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ගණනාවකට චෝදනා එල්ල වුණා. ඩිලාන් පෙරේරාටත් යම් තැනකදී චෝදනාවක් එල්ල වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න ඕන තැනදීද ඔබතුමා යහපාලන ආණ්ඩුවේ එකතු වුණා? මට නම් මගේ දේශපාලන ජීවිතේ කවදාවත් එහෙම දූෂණ මත චෝදනා එල්ල වෙලාම නැහැ. ඔබතුමා නඩුවක් තියෙනවා? නඩුවක් නැහැ. මේ වෙනතුනක් නැහැ. ඔබතුමාට නඩුවක් නැද්ද? රට විරුවන් සංවිධානය සම්බන්ධයෙන් මගෙන් කටුත්තර CA 165යි 2018 ඔබතුමා 20 වෙනි විත්තිකරු. මට මේ වෙනකොටත් කිසිම උසාවියකින් සිතාසිය ඇවිල්ලත් නැහැ. මට මේ වෙනකොටත් කිසිම ආයතනයකින් මගෙන් ප්‍රශ්න කරලත් නැහැ. CIDකින් ප්‍රශ්න කරලත් නැහැ. CIDෙන් ප්‍රශ්න කරලත් නැහැ. පොලිසියෙන් ප්‍රශ්න කරලත් නැහැ. ඉතින් උත්සාහයන් ගණනාවක් සිද්ධ කරා ඒ වෙලාවේ ශ්‍රීලංකා රාජපක්ෂ මැතිනියව මම හරහා යම් නඩුවකට වැරදි විදියට පටලවන්න. නමුත් ඒකට අවකාශය ලැබුණේ නැහැ. කියන්නේ ඔබතුමාට එහෙම චෝදනාවක් එල්ල වුණේ නැහැ. මට ඔබතුමාට යහපාලන ආණ්ඩුවට උත්සාහ ගත්තා සිරිලිය පදනමට අපි විදේශ නීති කාර්යාලය මුදල් දුන්නා කියලා ලොකු බොරුවක් පටලවලා ශ්‍රීලංකා රාජපක්ෂ මැතිනියව පටලවන නඩුවකට මම හරහා. නමුත් ඒක ඔප්පු කරන්න පුළුවන් කාරණයක් වුණේ නැහැ. ඒ නිසා මගෙන් කට උත්තරයක්වත් ගන්න උනේ නැහැ. දැන් ඔබතුමාලට ශුද්ධ වූ අයිතියක් තිබුණානේ එතනදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමගින් බද්ධ නොවේ. අනිත් පැත්තේ ඔබතුමාලා වාමාංශික දේශපාලනය තුළ ක්‍රියාත්මක වුණේ. දක්ෂිණාංශික දේශපාලනයත් එක්ක බද්ධ වුණාම යම් තැනකදී ඔබතුමාලා ප්‍රතිපත්තිගරුක භාවයටත් හානියක් සිද්ධ වෙනවා. හැබැයි ඩිලන් පෙරේරා එතනදී කිලින් තීන්දුවක් ගන්න නැහැ. මම හිතන්නේ මම ටිකක් මට ඒ දේශපාලන තීන්දුවේ මම වරදවා වටහාගත්ත එක කාරණයක් තිබුණා. ඒ කියන්නේ මම හැමදාම සටන් කරපු කාරණයක් තිබුණා මගේ දේශපාලන ජීවිතයේ. ජාතික ප්‍රශ්නේ දේශපාලන විසඳුමක් ඕනේ. ඒ දේශපාලන විසඳුම ගෙන එන්න බැරි වෙන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක එකතු වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ මම කියපු කාරණයක් තමයි අපි බලේ ඉන්නකොට විරුද්ධ පක්ෂයේ මේ දේශපාලන විසඳුම බෑ කියනවා.
ඒගොල්ලෝ බලයට අපි බෑ කියනවා කියලා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරනත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යසභාව තීන්දුව කරනකොට අපි පක්ෂයක් හැටියට එකතු වෙන්න ඕනේ කියලා ඒ තියෙන ආණ්ඩුවට මම කල්පනා කරා මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා ප්‍රධාන පක්ෂ දෙකට වෙන කිසිම කාරණයක් සඳහා නෙවෙයි ජාතික ප්‍රශ්නයත් ඊළඟට මැතිවරණ ක්‍රමයක් කියන කාරණා දෙක සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා තීරණාත්මක විසඳුමක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වෙයි කියලා. හැබැයි ඒ පරීක්ෂණය ෆේල්. ඒ පරීක්ෂණය අසාර්ථකයි. ඉතින් මම හිතනවා මම ගත්ත දේශපාලන තීන්දුව වැරදි. හැබැයි මම මේ දේශපාලන තීන්දුව ගන්න හේතුභූත කරගත්තේ ඔය දසුන් දකින්න කාරණා නෙවෙයි. මම හැමදාම කිව්වේ ඒගොල්ලෝ කියනකොට අපි බෑ කියනවා, අපි කියන උන් බෑ කියනවා, අන්තිම රටම උන් බෑ කියන්න වෙනවා. ඒ නිසා මේ ජාතික ප්‍රශ්නයට සහ මැතිවරණ ක්‍රම වෙනස් කිරීම වගේ කාරණාවලට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව මම හිතුවේ විශාල වාසියක් වෙයි කියලා. මම හිතුවේ ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා. මොකද ඒක අවස්ථාවක් කරගන්න උනේ නැහැ. කවුද ඒකට දෙපැත්ත රැද්දේ? මම හිතන්නේ ජයන්පති වික්‍රමරත්න වගේ උදවිය, ඒකාර සුවන්දිරන් වගේ උදවියට ඕනකම තිබුණේ දේශපාලන විසඳුමක් ගේනවට වඩා මැතිවරණ ක්‍රම වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පෙන්නලා ලබාගත් බලය වෙන විදිහකට පස්සපැත්ත දොරෙන් එහෙම් පිටින්ම අගමැතිතුමා ගොඩක්කුවට ගේන්න. ඒකට ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනය කියලා ගේන්නේ. ඒ 19 වෙනි සංශෝධනය එහෙම් පිටින්ම ගෙන ආපු එක නෙවෙයි ඔය ක්‍රියාත්මක වුණේ. එහෙම් පිටින්ම ගෙන ආපු එක ක්‍රියාත්මක වුණා නම් එහෙම් පිටින්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පඹෙක් වෙනවා, රූකඩයක් වෙනවා, නපුංසකෙක් වෙනවා. හැබැයි උසාවිය මැදිහත් වෙලා කියනවා මෙන්න මේ කාරණා වෙනස් කරනවා නම් ජනමත විචාරය යන්න ඕනේ ඒක. අවසානයේ වෙන්නේ අර විධායක ජනාධිපති ක්‍රමේ කියන ෂර්ට් එක සූට් එකේ කමිසේ තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගාව. කලිසම ගලවනවා, ඒක අන්දවනවා අගමැතිට. ටයි එක ඇඳ ගන්නවා කතානායක. කතානායකතුමත් එක්තරා අර දින 56 කාලේ කිව්වනේ යාටත් බලයක් තියෙනවා කියන්නේ. ඉතින් එතකොට ලංකාවේ තීරණ ගැනීමේ මර්මස්ථාන තුනක් නිර්මාණය වෙනවා. එතකොට දෙපැත්තනේ තුන් පැත්තට දෙන්න ගන්නවා. අවසානයේ ඒක මම කිව්වේ අර ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ජාතික ප්‍රශ්නයට මැතිවරණ ක්‍රම වෙනස් කිරීමේ කාරණාවලට ඉතිහාසයෙන් එකතු වෙන්න බැරි එකතුව අපිට අවස්ථාවක් වෙයි කියලා හිතුවට අවස්ථාවේ උනේ දෙපැත්ත ඇදිලා තුන් පැත්තකට ඇදලා අවසානයේ ඒ පරීක්ෂණ අසාර්ථක වෙච්ච දෙයක්. ඔබතුමාලා කොහොම හරි ඉක්මන් වෙලා යහපාලන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටවගෙන රට ඉස්සරහට අරන් යන ගමන පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගන්නවා. කොහොම හරි නිලම්පෙර මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන එනවා. 19 ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාදායකට සංකේන්ද්‍රණය කරනවා. 19 ක්‍රියාත්මක වීමේදී නම් ආණ්ඩුවට එකතු වෙච්ච පිරිස විතරක් නෙවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යකරේටු වීරසේකර මන්ත්‍රීතුමා හැරෙනකොට සියලු මන්ත්‍රීවරු ඒකට සහයෝගය දෙනවා. ඔව් එතනදී ඔබතුමාලා වගකීම් සහිතව ගිහිල්ලා ආණ්ඩුවේ වාඩි වෙලා ඒ අවස්ථාවට ඡන්ද ප්‍රකාශ කරන්නේ. ඒ කරපු වැඩේ හරි කියලා ඔබතුමාලා දැන් හිතනවද? නෑ 19 වෙනි සංශෝධනය ගේන ඒ වෙලාවේ අවංකවම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් කරනකොට ඒවට සුදුසු අය පත් කරනවා කියන කාරණේ ඔළුවේ තියාගෙන වැඩ කරා නම් හරි. නමුත් අවසානයේ ලේබලය ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව. නමුත් ඒවට පත් කරගත්තේ අර මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ක්‍රමයේ එන්නත් පෙර වඩා හිටපු පක්ෂවල ගැති අය. උදාහරණයක් හැටියට ගත්තොත් කියන්නේ බුදුසරණයි තමයි ලොරිය ගහන්නේ ලේබලය. හැබැයි පටවගෙන ගිය හොරහරක්. ඒ නිසා ඒ කියන්නේ ඒ වෙලාවේ මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා ඒ බාස්ටර් මහනායකතුමා අපි සියලු විමාලි විරාජ් මැතිතුමාලා අපි සියලු දෙනාම 19 වෙනි සෝදලා අවසානයේ ඡන්දේ පාවිච්චි කරන්නේම අවසානයේ එක කොන්දේසියක් සපුරනවා කියන පොරොන්දු අරගෙන. ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ස්ථිර වශයෙන්ම මනාප ක්‍රමයේ නැති සමානුපාතික ඡන්ද ක්‍රමයේ සහ කේවලක මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට තමයි පවත්වන්නේ කියන තීන්දුව අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කණ්ඩායම් රැස්වීමේදී ගන්නවා. ඒ පොරොන්දු නිසා තමයි අවසානයේ අපිට තිබිච්ච අර සැකසංකා පැත්තකට දාලා අපි අත උස්සන්නේ 19 වෙනි සංශෝධනයේට. හැබැයි ඒ පොරොන්දුවත් මහා දවල්ම
කඩන් වැටෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන්න පත් කරපු ජනාධිපතිවරයාගේ කොමිසමේ වාර්තාව එළිදැක්වුණා. වාර්තාව සම්පූර්ණයෙන් බාර කිරීමක් සිද්ධ කළා. ඒ පිළිබඳව වන වාර්තාව විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කරා, කණ්ඩායමක් පත් කරා. ඔවුනුත් ඒ පිළිබඳව දැනුවත් කරලා යම් නිගමනයකට ඇවිත් ඒක පාර්ලිමේන්තුගත කරන්න උත් කටයුතු කළා. 19 ගෙනාපු එක ගැටලුවක් කියලා හිතෙන්නේ නැද්ද? පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව දැක්කහම ජනාධිපතිවරයාට එවකට හිටපු ජනාධිපතිවරයාට එල්ලලා තියෙන චෝදනාත් එක්ක. මම හිතන්නේ පාස්කු ප්‍රහාරයේ මම සම්පූර්ණයෙන්ම දසුන් මුළු වාර්තාවම කිව්වේ නෑ. මොකද ඊයේ තමයි ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒක පාර්ලිමේන්තු සභාවකට කරන්නේ මේ පුස්තකාලයේ තමයි දැනට බලන්න වෙන්නේ. නමුත් ඒකේ තියෙන සමහර කාරණා පිළිබඳව මමත් ඔය මේ පුවත්පත්වල ඒ වගේම මේ ඔය සමාජ මාධ්‍යවල යන කාරණා බලමු. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ රටේ ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා. ඒ නිසා මම හිතනවා කැමැති හෝ අකමැති හෝ ඒ වගකීමෙන් එතුමාට මිදෙන්න බෑ. මම දන්නේ නැහැ කොයි ආකාරයකද අගමැතිතුමා නිදහස් වෙන්නේ කියලා. ඒ කාරණේ මොකද ඒ වාර්තාව අනුව එහෙම නිදහසක් තියෙනවාලු. හැබැයි අපිට ඒ කොමිෂන් සභාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධයි කියලා කියන්න බෑනේ. යාවනේ පත් කරේ. ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් මේ පෞද්ගලික වෛරයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙරෙහි තිබුණා කියලා කියන්න බෑ. එතුමා පත් කරපු නිසා. ඊළඟට කොමිෂන් සභාවේ වාර්තාවේ දැනට සමාජ මාධ්‍ය හරහාම එළි දක්වන විදියට මට පේන්නේ සිද්ධිය වළක්වාලීම සඳහා වගකිව යුතු අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. හැබැයි සිද්ධියට ඍජුව සම්බන්ධ අපරාධකාරව ගැන අඩු අවධානය යොමු කරලා තියෙනවා දෝ කියන සැකයක් මට මතුවෙනවා. ඒකට හේතුව බාහිර සිද්ධියට කෙලින්ම සම්බන්ධ උදවිය නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ විදිහට ක්‍රියාත්මක කරනවා දෝ කියන සැකය තිබුණා දැන් නැහැ කොමිෂන් සභාවට. හැබැයි දැනට කොමිෂන් සභාවේ වාර්තාව සම්පූර්ණයෙන් කියවන්නේ නැතුව එහෙම් මෙහෙන් ඒකේ තියෙන කෑලි අහුලගෙන කතා කරන කෙනෙක් හැටියට කොමිෂන් සභාව සිද්ධිය වළක්වාලන්ට වගේ කිව්ව කට්ටියක් ඉන්නවනේ. ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, නීතිපති පොලිස්පතිතුමා යනාදී කට්ටිය. ඒ අය ගැන වඩා වැඩි අවධානයක් යොමු කරාද ඒ සිද්ධියට ඍජුව සම්බන්ධ වෙච්ච අය ගැන අඩු අවධානයක් යොමු කරාදෝ කියන වගේ නිකම් ප්‍රශ්නාර්ථමක හිත තුළ එනවා. මම දැන් මුළු වාර්තාවම කියවන්න ඕනේ. ඉතින් සම්පූර්ණ ඒ ගැන හැඟීමක් ඇති කරගන්න. ඔබතුමා නීතිඥයෙක්. දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන්න ජනාධිපති කමිෂමයට පත් කරලා තිබුණේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන අය. ඒ ප්‍රාමාණික දැනුමක් තියෙන ජනාධිපති කමිෂම ඉදිරිපත් කරපු වාර්තා විමර්ශනය කරන්න තව කණ්ඩායමක් පත් කරනවා. උතන බරපතල ගැටලුවක්, බරපතල සාකච්ඡාවක්. මේ අභ්‍යන්තරයේ තියෙන තොරතුරු වසන් කරන්නත් නැත්නම් පෙරලත් ඊට පස්සේ ඒකට අදාළව අවශ්‍ය කරන අය නිදහස් කරලා හෝ තියෙන දේවල් වෙනස් කරලා හෝ තමන්ගේ සීමාව තුළ අවශ්‍ය කරන දෙයක් ගන්න තීන්දුවක් තීරණයක් ගන්නද මේ අලුත් කමිටුවක් පත් කරලා විමර්ශනයක් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරේ කියන කාරණේ පිළිබඳව විපක්ෂයෙන් චෝදනාව විපක්ෂයෙන් විතරක් නෙවෙයි අංශ ගණනාවකින් චෝදනාවක් එල්ල වුණා. දිලම් පෙරේරාමතුමා ඔබතුමා ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක්, නීතිය පිළිබඳ හදාarලා තියෙන කෙනෙක්. මට පැහැදිලි කිරීමක් ඕනේ මේ විරාමෙන් පස්සේ. ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක දිලන් පෙරේරාමතුමන් එක්ක අපි අද තීරණය වැඩසටහනේ ඉන්නේ. දිලන් පෙරේරාමතුමා මේ විරාමයට යන්න කලින් මම ඔබතුමාගේ විමසනවා කියපු කාරණය. ඇයි වින්සුරුවරයන්ගේ සමන්විත කමිටුවකින් කරපු විමර්ශනයක් යලි විමර්ශනය කරන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්නේ? මේ ස්වාධීනව ගත්ත තීන්දුවක් දේශපාලනීකරණය කරන්න නැත්නම් දේශපාලන එකතු කරන්නද මේ කමිටුව පත් කරේ කියන කාරණේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ස්වාධීන කණ්ඩායම් වලින් ස්වාධීන පුද්ගලයන්ගෙන් චෝදනා එල්ල වුණා. මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් මම මේ කියන කාරණේ ටිකක් ආందోලනාත්මක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් පත් කරන විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක වාර්තාව ඒක ජනාධිපතිතුමාට තමයි බාර දෙන්නේ. ඒක ජනාධිපතිතුමාට පුළුවන් ඒ වාර්තාව ඕනනම් කැබිනට් ඉදිරිපත් කරන්න. ඒක ඕනනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ යම් දේවල් එකතු කරන්න. ඉතින් මේ පාස්කු ඉරිදා සිද්ධි සම්බන්ධයෙන් ඒ වාර්තාව එතුමා ඉදිරිපත් කරනවා කැබිනට් එකට. ඒතර කැබිනට් එක ඉදිරිපත් කරලා පස්සේ එතන එතුමා කැබිනට්
අනුකමිටුවක් පත් කරනවා ඒ පාස්කු ඉරිදා කොමිෂන් සභාවේ තියෙන සමහර නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සති දෙකකින් තුනකින් එතුමාට උපදෙසක් දෙන්න කියලා කැබිනට් එකට. ඒ කියන්නේ ඒ පාස්කු ඉරිදා ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ මම සම්පූර්ණයෙන් කියවලා නමුත් දැනගන්න තියෙන්නේ සමහර දේශපාලකයන් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්න කියලා තිබෙනවා. පොලිසිය උසස් නිලධාරියන් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්න කියලා තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල මේක මුලින් ඉදපත් කැබිනට් එක නිසා කැබිනට් එකේ අත්දැකීම් තියෙන දේශපාලන අත්දැකීම් තියෙන ඒ කියන්නේ අර පාස්කු ඉරිදා කොමිෂන් සභාවේ හිටියේ දේශපාලන අත්දැකීම් තියෙන අය නෙවෙයි. නමුත් දේශපාලන අත්දැකීම් තියෙන කැබිනට් අනුකම්පාවක් පත් කරා කියලා මට හිතෙනවා මම හිතනවා. ඒ පාස්කු ඉරිදා කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන දේවල් වෙනස් කරන්න නෙවෙයි. ඒක දේශපාලනීකරණ කරන්න නෙවෙයි. නමුත් ඒවා ඒ සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී කළ යුතු දේවල් පිළිබඳව කැබිනට් එකට මඟ පෙන්වන්න ආණ්ඩුවට මඟ පෙන්වන්න ඒගේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහාද මේක ඉදිරිපත් කරේ කියලා. ඔය උත්තරෙත් එක්ක ඩිලන් පෙරේරා මත කෙනෙක් ඍජුව ප්‍රශ්න කළොත් හරි වෙනස් කරන්නත් නෙවෙයි දේශපාලනීකරණය කරන්නත් නෙවෙයි නම් ඒක පත් කරන්නේ ජනාධිපතිවරයාට පුළුවන් ඒ වාර්තාව නීතිපතිවරයාට යවන්න ගන්න නෛතික සීමාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඔව් සමහර වෙලාවට ඒක කියන්නේ සමහර කාරණා කෙලිම නීතිපතිතුමාට අරින්න ඕන ඇති. සමහර කාරණා නීතිපතිතුමාට ඇරලා ප්‍රමාණවත් නැතුව ඇති ඒව සමහර වෙලාවට තවත් පොලිස් පරීක්ෂණ වලට අරින්න ඕන ඇති. සමහර කාරණා නීතිපතිතුමාට අරින්නේ නැතුව පොලිසියට අරින්නේ නැතුව සමහර කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටම ඒ තියෙන ඒවා තීන්දුව ගන්න පුළුවන් කාරණාත් ඇති. එතකොට ඒ විදිහට නිර්දේශවල වර්ග කීපයක් තිබෙන නිසා වඩා වැඩි දේශපාලන අත්දැකීම් තියෙන රාජ්‍යපාලනයේ නියුතු කැබිනට් අනුකම්පාවක් පත් කරලා වඩා වැඩි අවධානයක් ඒකේ යොමු කරලා ඒ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වඩා වැඩි පැහැදිලි කිරීමක් කරගන්න කැබිනට් අනුකම්පාවක් පත් කරා කියලා මම හිතනවා. දැන් කෙනෙකුට මේ පැත්තෙන් අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් නැගුණොත් ඩිලන් පෙරේරා මත දැන් පාස්කු ප්‍රහාරය කියන්නේ ආන්දෝලනාත්මක සිදුවීමක්. ඒක රටේ සහ ජාත්‍යන්තරේ. ඒ පිළිබඳව නිවි හැනහිල්ල කරන්න ඕන පරීක්ෂණයක්. යම් කණ්ඩායම්වල යම් තැන්වල ප්‍රබල බලපෑම් සිදු වුණා මේක ඉක්මන් කරන්න කඩනම් කරන්න කියලා. ඒ මත පදනම් වෙලා කොමිෂන් සභාව නිශ්චිත කාල සීමාවක ඒ පරීක්ෂණ අවසන් කරනවා. වාර්තාව ලබා දෙනවා. වාර්තාව එළියට එන්නත් කියලා බලපෑම් කරනවා. මේ තුල අර නිවැරදි තීන්දුවක් ගන්න අපි කියන්නේ හිතලා කල්පනා කරලා ගන්න ඕන තීන්දුවක් ගන්න යම් තරකදී බාධාවක් එල්ල වුණා කියලා හිතන්නේ නැද්ද? ඔව් දැන් මෙහෙමයි දැන් වාර්තාව එළියට ආවයින් පස්සේ වාර්තාව එළියට එන්න පෙර ඉක්මනට වාර්තාව දෙන්න කියලා බලපෑම එනවා. ඒ වාර්තාව එළියට ආවයින් පස්සේ වාර්තාව ඇයි පාර්ලිමේන්තු එකට ගේන්නේ නැත්තේ? ජනාධිපතිතුමාගේ මගේ පෞද්ගලික මත ජනාධිපතිතුමා පරීක්ෂණ කොමිසම පත් කරන පස්සේ ඒක පාර්ලිමේන්තුවට දෙන්න කියලා නියමයක් නැහැ. මේ රටේ ඉතිහාසයේ සමහර දේවල් තිබුණ එක පාර්ලිමේන්තුවට දාපු නැති. එතකොට දැන් සමහර දේවල් තියෙනවා ඒ සමහර නිර්දේශ ක්‍රියාත්මක කරන ඉතිහාසයේ දැන් තරුණ කටයුතු පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසම සභාවේ සමහර නිර්දේශ ක්‍රියාත්මක නීති වෙනස් කරන්න උනා. දැන් ඒ කියන්නේ අර අවුරුදු 40ට 35ට අඩු 40ක් දාන්නේ කියලා පළාත් පාලන ඡන්ද ඉල්ලන්න. ඒ වගේ සමහර කියන්නේ මම කියන දන්නේ පාර්ලිමේන්තුව දෙන්න එපයි කියලා නෙමෙයි. නමුත් ඒ ඩොකියුමන්ට් එක ඒ වාර්තාව ජනාධිපතිතුමා සතු වාර්තාවක්. ඒක පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හැබැයි දුන්නට වරදක් නැහැ සාකච්ඡා කරන්න. දැන් ඊයේ මම දැක්කා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නෑ මේක අපිටත් දෙන්න. මොකද මේකේ උන්වහන්සේලා කියනවා මේ සිද්ධීන් පිළිබඳව කාඩිනල්තුමාලට ඉස්සෙල්ලා අපි තමයි කිව්වේ. ඒතකොට කාඩිනල්තුමාලා කටවහගෙන හිටියා. එහෙනම් අපිටත් මේක දිහා බලන්න ඕනේ. ඉතින් ඒ වගේ විවිධ අය විවිධ බලපෑම් පාස්කු ඒ ප්‍රහාරයේ කොමිසම සභාව එන්න පෙර ඉක්මනට වාර්තාව දෙන්න කියන කාරණය සම්බන්ධයෙන් වාර්තාව එළි දැක්වෙන් පස්සේ නෑ ඒයට දීලා මදි අපිටත් දෙන්න කියන කාරණේ ඉස්මතු වෙලා මොකද විවිධ කෝණකින් බල සමහර අයට ඕනේ ඉක්මනින්ම වාර්තාව දෙන්නයි කියලා කතෝලික ඡන්දවලට ආමන්ත්‍රණය කරා. තව පිස්සකට ඕනේ ඉක්මනින්ම වාර්තාව දෙන්නයි කියලා අපි තමයි මේ කැන්වස් කරේ. ඒ නිසා අපිට තමයි වැඩියෙන් ඡන්ද ටික ලබා ගන්න. මම කියන්නේ දේශපාලන පැත්තෙන්. එතන දේශපාලන නොවන කණ්ඩායම් මුස්ලිම් ආගමේ අය, කතෝලික ආගමේ අය, බෞද්ධ අය ඒ අය හදන වාර්තාව අතර අරගෙන නෑ මේ පිළිබඳව ඔය වාර්තාව එන්නේ අපි තමයි කිව්වේ.
ඒ නිසා මේක අපිට මුලින් කියන්න ඕන මොකද අපි තමයි දන්නේ මේක කරන ක්‍රමයේ පිළිබඳව. ඉතින් මම නම් හිතන්නේ ඒ නිසා පාස්කු ඉරිදා ඒ කොමිෂන් සභා වාර්තාවේ කුමක් සඳහන් වුවත් ඒ සඳහන් වෙච්ච අයට දඬුවම් ගෙනට ඕනේ. ඒකෙදි අපිට පක්ෂපාත බෙද බලන්න බෑ. හැබැයි අවශ්‍ය කරන්නේ එවැනි දෙයක් නැවත ඇති නොවීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ගන්න. අන්න එතනදී තමයි ප්‍රශ්නයක් ගොඩනගන්නේ. දැන් බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන්ුත් එතන යම් නිර්දේශයක් තියෙනවා කියන කාරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉදිරිපත් කරන මත මතාන්තර තුළ සමාජ මාධ්‍ය තුළ සහ වෙබ් අඩවි වාර්තා කරන යම් වාර්තාවන් තුළ සඳහන් වෙනවා. දැන් බොදු බල සේනා සංවිධානය තමයි මේ සම්බන්ධයෙන් මූලිකව ක්‍රියාත්මක වෙලා ඔවුන් තමයි මේ චෝදනාව කරන්න පටන් ගත්තේ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ අන්තවාදී ක්‍රියාවත් සිද්ධ වෙනවා කියන. හැබැයි අවසානයේ ඔවුන්ට චෝදනාවක් එල්ල වෙනවා. අනෙක් පැත්තෙන් සමහර වෙලාවට ඍජුව සහ වක්‍රව චෝදනා එල්ලවිච්ච යම් පාර්ශව මේ නිදහස් වෙලා තියෙනවා. සමහර වෙලාවට නම් ඒ තුල අන්තර්ගත නොවෙනවයි කියන චෝදනාව එල්ලලා තියෙනවා. මේ පසුබිම තුල මේ කොමිෂන් සභා වාර්තාව එළියට දැමීම සහ අනෙක් පැත්තෙන් සමාජයේ නොහිතපු කණ්ඩායමකට චෝදනා පැටවීමත් එක්ක සමාජ ව්‍යාකූලත්වයක් ඇති වෙන එකක් නැද්ද? ඒ නිසා මම කියන්නේ අර සුදුසුකම් නීතිමය පැත්තෙන් දන්න අය හෝ ඒ සුදුසුකම් මත එකතු වෙලා එකතු වෙච්ච අය කරන පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ඒ වෘත්තීය සුදුසුකම් කෙසේ වෙතත් රාජ්‍ය පාලනය කිරීමේදී සහ දේශයක් පාලනය කිරීමේ සුදුසුකම් තියෙන කැබිනට් අමාත්‍යාංශයක් කරහා යම් ආකාරයේ ගැන පැහැදිලි කර ගැනීමක් කර ගැනීම ඔය ඔබ කියන කාරණාවලට යම් සහනයක් වේ. මොකද ඔය කියන කාරණා දැන් ඔය ඔබතුමා කියන කාරණා නිකන් නෙවෙයිනේ. මාධ්‍යවේදියෙක් හැටියට මේ පාස්කුරිදා කොමිෂන් සභා වාර්තාව එන්න පෙරත් පසුත් විවිධ කණ්ඩායම් විසින් මතු කරන සැකයන්නේ. උදාහරණයක් හැටියට බුදු බල සේනා සංවිධානය තමයි මුලින්ම කිව්වේ එහෙම දෙයක් වෙනවා කියලා. නමුත් දැන් ඒ වාර්තාවෙන් කියනවා සංවිධානය තහනම් කරන්න කියලා නිර්දේශ තියෙනවා කියලා අපිට ආර්ය තියෙනවා. විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි මේ ගැන මුලින්ම කියපු කෙනා. එතුමාට ඒ දවස්වල ප්‍රශ්න මතුවුණා. දැන් මේ එතුමා සම්බන්ධයෙන් මම දන්නේ මොනවද තියෙනවද කියලා මේ වාර්තාව ඇතුලේ. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම කියවෙනවා. නමුත් අපිට තියෙන ආර්චා දඬුවම් කරන්න එපාලු. ඊළඟට සිද්ධියට පහුවෙන්නම මට මගේ පියා තමයි කිව්වේ යන්න එපා පල්ලි. මම කිව්වේ මම ළමයි දාලා ගියේ නැහැ කියලා මුලින්ම කියපු කෙනාගේ නම ඇත්තෙම නැහැ. මම කියන්නේ ඒ නිසා මෙවැනි සැකසහිතෙන් මතුවෙන නිසාත් මම හිතනවා දැන් වෙන්න ඕනේ අර පූර්ව පාස්කීරිදා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව එළියට ගන්න තිබිච්ච උනන්දුව මත ඒක එළියට ගත්තා වගේ නෙවෙයි. දැන් මේ ආගම් හැටියට විවිධ කල්ලිකෝණ හැටියට තව තවත් බෙදීම් උත්සන්න වෙලා මේ පාස්කුවිරිදා වගේ ප්‍රහාරයක් නැවත ඇතිවෙන එක වළක්වන්න ගන්න ඕන වූ ක්‍රියාමාර්ග පැත්තක තියලා සමාජයේ විවිධ බෙදීම් ඇතිවෙන්න පටන් ගත්තොත් එවැනි සිදුවීම් වළක්වනවා වෙනුවට එවැනි සිදුවීම් නැවත ඇතිවෙන්න තියෙන අවකාශ වැඩි වෙන්නේ. ඩිලම්පියර මත දැන් එතන මේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් මේ වෙලාවේ ටිකක් බරපතල සාකච්ඡා වෙන හින්දා දැන් ජනාධිපතිවරයා පත් කරපු විමර්ශන කමිෂන් සභාවේ වාර්තාව එළියට ආවට පස්සේ ඒක කැබිනට් අනුමණ්ඩලයකට දානවා. ඒ පිළිබඳව ආයෙ හොයලා බලන්න නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන පසුබිම නිරීක්ෂණය කරන්න. එතෙනින් ආවට පස්සේ වෙන බලපෑමත් එක්ක වාර්තාව එළියට දානවා සමාජගත වෙලා තියෙන්නේ. දැන් කොතන වුණත් ප්‍රධාන වාර්තාවේ තියෙන නිර්දේශ පිළිබඳව යම් තැනකදී සමාජගත වෙනවා. තොරතුරු ගලාගෙන යනවා සමාජයට. හැබැයි දේශපාලන සම්බන්ධයක් තියෙන කැබිනට් අනුකමිටුව පත් කරලා තියෙන මේ කාරණාව සම්බන්ධයෙන් දෙන නිර්දේශ හරි ඔවුන් දෙන යෝජනා හරි ක්‍රියාත්මක කරන්න ගියොත් සමාජයෙන් චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. මේ වෙලාවේ ස්වාධීන කොමිසම නිර්දේශ කරපු තීන්දුව දේශපාලන ප්‍රතිරූපයන් ගොඩනගා ගැනීම වෙනුවෙන් හෝ වේවා පවත්වා ගැනීම හෝ වේවා වෙන හානියන් වළක්වා ගැනීම හෝ වේවා මේ කියන කාරණා මත පදනම් වෙලා නිර්දේශ ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් දේශපාලනීකරණය කළා කියලා. එහෙම බලන්න පුළුවන් කෙනෙක්ට මේක දිහා මේ ඍණාත්මක කෝණයකින් බලනවා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයිනේ. නෑ නේ අපේ සමාජයේ සිද්ධ වෙන කාරණාත් එක්ක ඩිලම්පියර මත නෑ කියලා කියන්නත් බෑනේ. ඇත්තම කාරණාව ඔබතුමා කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සභා වාර්තා එළියට එනවත් එක්කම
මේ කොමිසම සභාව වාර්තාව ඉක්මනට ඉදිදක්වන්න කියලා දාපු ප්‍රෙෂර් එක විශේෂයෙන්ම අවසාන සතියේ කාඩිනල් උන්නාන්සේෙන් ආපු සාමාන්‍ය නොවන අසාමාන්‍ය පීඩනය සාමාන්‍යයෙන් උන්වහන්සේ එහෙම අසාමාන්‍ය පීඩනයක් දාපු කෙනෙක් නෙවෙයි. නමුත් අසාමාන්‍ය පීඩනයත් එක්ක ඒ ආපු ප්‍රෙෂර් එක ඒ සියලු කාරණාත් එක්ක මෙවැනි කැබිනට් කොමිටුවක් දැමීම කෙරුවෙම අර මේ කොමිෂන් සභා වාර්තාවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අපි අනුගමනය කරන්නට ඕන වැඩපිළිවෙල අපි අනුගමනය කරන්නට ඕන විධික්‍රම සමාජයේ තවත් බෙදීම් ඇති කරන්නා වූ දේවල් නෙවෙයි. නමුත් වරදට දඬුවම් දෙන ගමන් සමාජයේ සියලු කොටස් ඒකරාශී වන විදිහට තමයි අපි මේ විධික්‍රම අනුගමනය කරන්න ඕනේ කියන එක තමයි කරන්නටත් ඕන. මම හිතනවා ඒක තමයි මේ කැබිනට් අනුකමිටුවත් කළ යුතු වන්නේ. ඔව් ජනාධිපතිතුමාට කැබිනට් අනුකමිටුව පත් කරන්නේ නැතුව ඊට එහා කිසිදු විකල්පයක් තිබුණා කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැහැ? මං හිතන්නේ ඒකට තිබුණා විකල්ප තිබුණේ. ඉතින් එහෙනම් ඉතින් අර සම්පූර්ණ වාර්තාව අරගෙන මේකේ මෙන්න මේ කොටස් වල කියනවා මෙන්න මහවල් නඩු දාන මේක නීතිපතිතුමාට දෙනවා අනිත් ඒවා පොලිසියට දෙනවා. එතුමාට පොලිසිය නීතිපතිතුමාට නොදී එතුමා විසින්ම සමහර දේවල් ක්‍රියාත්මක කරන්න එතුමාට හැකියාව තියෙනවා. දැන් සමහර ආයත සමහර සංවිධාන තහනම් කරන්න කියලා කියනවනේ. ඒ දේවල් තහනම් කරන සමහර එතුමාට කාගවත් යවන්න අවශ්‍යමක් නැහැ. ඉතින් මම කියන්නේ හැබැයි ඒවා කිරීමේදී වඩාත් පරිස්සම් වීම කියන කාරණය තමයි මම හිතන්නේ කැබිනට් අමනිකවුණු පත් කිරීම හරහා තියෙන්නේ. හැබැයි තියෙන්නේ ඒක පත් කරපු ගමන් ඒකට කාඩලතුමා ඒකටත් ඒ පත් කරපු අය සම්බන්ධයෙන් නැවත නිෂේධානාත්මක නිර්ණාත්මක ප්‍රකාශයක් කරනවා අධ්‍යාපන සුසුකම් පැත්තෙන් බරලා. ඉතින් ඒ විදිහට කිරීම හරහා දැන් ඒ කොමිටුව අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා දැන්. මම හිතන්නේ මම කොමිටුවේ නෑ. නමුත් මට මම පෞද්ගල විශ්වාස කරනවා ඒ කොමිටුවේ ඉන්න ඇමතිවරු සියල්ලටම අවශ්‍ය කරන දැනුම ඒ වගේ දේශපාලන අත්දැකීම් සම්භාරය තියෙනවා මේ පිළිබඳව යම් කරන්න. හැබැයි ඉතින් මේ අනුකොමිටුව පත් කරනවත් එක්කම විශේෂම කාඩිනල්තුමා වගේ කෙනෙක් ටිකක් හදිස්සි වෙලා අනවශ්‍ය ප්‍රකාශයක් කිරීම මම හිතනවා මේ කාඩිනල්තුන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන අර ආගමික සහජීවනය ජාතීන් අතර සහජීවනය කියන කාරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා. දැන් යම් තැනකදී නිර්දේශ තියෙනවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන පසුබිම සාකච්ඡා කරලා තියෙනවා. නෛතික ක්‍රියාමාර්ග ගන්න තීන්දුව කළොත් තීන්දුව කරන්න වෙනවා නිර්දේශ මත පදනම් වෙලා නීතිපතිවරයාගේ දැනුවත් වීමත් එක්ක. යම් තැනකදී නෛතික සීමාවන් ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම යම් පිපිරීමක් සිද්ධ වෙන එකක් නැද්ද මහා සමාජය තුළ දේශපාලන ලෝකයේ තුළ? මෙහෙමයි දැන් සමහර වෙලාවට නිවැරදි තීන්දුව ගන්නකොට ඒවා සමහරවල්ලාට ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ එකකදී කොමිෂන් සභාව වාර්තාවක් ඉලි දක්වලා තිබෙනවා. ඒක සාක්ෂි මෙහෙवला තියෙනවා. ඉතින් ඒකේ වාර්තා ඉලට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා සමහර තීන්දුව ගැනීමේදී සමහර පාර්ශවයන් සතුටටපත් වෙන එකක් නැහැ. මේ කොමිෂන් සභාව වාර්තාවේ තියෙන දේවල් ක්‍රියාත්මක කිරීමේදී දැනට තියෙන විදිහට මම දන්න තොරතුරු අනුව මම සම්පූර්ණ වාර්තාවක් කියලා නැති වුණාට එක කාරණයක් ක්‍රියාත්මක කරනකොට තව එක්කෙනෙක් උඩපණි. හැබැයි ඒ එක්කෙනාම ඊළඟ කාරණයක් ක්‍රියාත්මක කරනකොට ඒකට විරුද්ධ වෙයි. නිලම් පෙරවත දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පදනම් වෙලා නෛතික ක්‍රියාමාර්ග ගත්තොත් වැඩි පිරිසක් එන්නේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන අය සහ ඊට සහයෝගී දක්වපු අය කිහිප දෙනෙක් ඉන්නවා. ඔබතුමාලා විශ්වාස කරනවද රටක් එක නීතියක්? ඒ තමයි අපේක්ෂා කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්ම. ඒ තමයි ක්‍රියාත්මක කරනවායි කියලා කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ මත පදනම් වෙලා ඔය කියන විදිහට නෛතික ක්‍රියාමාර්ග ගන්නේද හෙට දවසේ? මෙහෙමයි දැන් උදාහරණ කෙලිම කියන්නම්කෝ මේක වක්‍රව මෙහෙම අල්ලන්න ඕනේ නැහැ මෙහෙම කෙලිම අල්ලන්නම්කෝ. දැන් සාමාන්‍යයෙන් ප්‍රචලිතම කාරණය තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට නෛතික ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා නිර්දේශ වෙලා තියෙනවා කියන කාරණය. ඒක නොකර බෑනේ. එතුමා අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කියලා සහ අපේ ආණ්ඩු
සන්ධානයේ කොටස්කාර පාර්ශවයක නායකයා කියන කාරණය පෙරදරි කරගෙන පිතුමතකදී පෞද්ගලික තරහක් නෙවෙයි. නමුත් දැන් මේ ඉතුමා පත් කරපු කොමිෂන් සභාවනේ. එතකොට ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් එතකොට එක රටකට එක නීතියක් කියන කාරණය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් විශේෂම ගෝඨාභය රාජපක්ෂතුමා ජනාධිපති කරවන බලවේග ඇතුලේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකම UNP විරෝධී බලවේග, ප්‍රගතිශීලී බලවේග, වාම බලවේග, ජාතිකවාදී බලවේග, ජාතිවාදී බලවේග, ප්‍රතිසංස්කරණවාදීන් සහ කිසිම දේශපාලන තලයකට අයත් නොවන එහෙත් සිස්ටම් චේන්ජයක් ඉල්ලපු වෘත්තිවේදී ප්‍රසූත් හිටියා. ඒ සියලු කාර් ඒ අය ගොඩේ මේ අය හිටියේ මේ ඔක්කොම එකතුවක් ලොකු සුප්‍රකක් නෙමේ. එතකොට ඒ අය බලාපොරොත්තු වෙච්ච පළවෙනි කාරණය තමයි නීති ආධිපත්‍යය. ඔව් දැන් හැබැයි උතරදී අපි දැක්ක පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවේ වාර්තාව එළියට එන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් තැනකට චෝදනාවක් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොටු කරන්න තමයි මේ හදන්නේ කියලා. දැන් නිර්දේශ ඇවිල්ලා තියෙනවා නීති ක්‍රියාත්මක කරන්න කියලා. කොටු කරන්න හදන්නේ කියපු අයට කොටු වෙලා කියලා කියන්න පුළුවන්. මොකක් වේද ආණ්ඩුවේ හෙට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව? මම හිතන්නේ මේ කාරණය ඒක මම කිව්වේ මේ කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුවේ සන්ධානයේ ආණ්ඩුවක ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂයක් හැටියට මම හිතනවා මේ කාරණේ ඒගොල්ලෝ හොඳින් හදාරලා ගැඹුරින් හදාරලා මේ ගැන නිවැරදි දේශපාලන තීන්දුවක් ගනී කියලා හදිස්සි වෙන්නේ නැතුව. මොකද හේතුව මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නෙවෙයි. මේ පත්වීම කරන්නේ මේ පත් කිරීම කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒක අපිට දැන් අර පාර්ලිමේන්තුවේ මේ අර රැස් වෙච්ච මේ කොමිෂන් සභාව පිළිබඳ කොමිටියක් තිබුණානේ. ඒ කොමිටියට නම් ඕන කියන්න පුළුවන් ඒක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අටවගත් එකක් කියලා. ඒ වෙලාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරහ මෛත්‍රීපාල මැතිතුමා. හැබැයි දැන් මේ කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාමයි. එතකොට ඒ කොමිෂන් සභාවේ ඒ අය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එක තරහක් තියෙන්න බෑනේ. තරහක් තියෙන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ පක්ෂග්‍රාහීව මේ තීන්දුව දුන්නා කියන කාරණා මම හිතන්නේ ඒ චෝදනාව ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් කරන්න පුළුවන්කම තිබෙයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයට. හැබැයි ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ දැනට ආරංචි විදියේ තියෙන සමහර නිර්දේශ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනිමරු මහා අන්තවාදී ගැන හොයනවට වඩා ඒ ප්‍රහාරය දැනගෙන වළක්වා ගැනීම සඳහා ගත යුතු පරිපාලනමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියන දෙසටද යොමු වෙලා තියෙන්නේ කියන සැකේ මට මතුවෙනවා. දැන් එතනදී අනෙක් පැත්තෙන් එළවෙන චෝදනාවක් තමයි ප්‍රහාරයට සම්බන්ධ අතුයිති පිළිබඳව අවධානයක් යොමු නොවී ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තිබ්බ ඉඩකඩ පිළිබඳව ක්‍රියාත්මක භාවය පිළිබඳව විමර්ශනය කරාද කියන කාරණේ සම්බන්ධව යම් තැනක විවේචනයක් එල්ල වෙලා තියෙනවා. ඒ මත පදනම් වෙලා දැන් නෛතික ක්‍රියාමාර්ග ගන්න ගියොත් එimhe ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ආණ්ඩුවේ හෙට දවසට කොහොම බලපායිද කියන කාරණේ සම්බන්ධව ඔබතුමාට හරියට උත්තරයක් ආවේ නැහැ. ඔව් මේමයි දැන් කියන්නේ ආණ්ඩුවේ 3-2 හදා ගැනීම කියන කාරණේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව මේ සංඛ්‍යාත්මක වශයෙන් අපිට වැදගත් තමයි. හැබැයි 20 වෙනි සංශෝධනයේ සම්මත වෙනකොට අපිට 156 දෙනෙක් කියන මම කියන්නේ පාර්ලිමේන්තුවේ 3-2 කියන කාරණේදී. හැබැයි මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් අදත් අර සාමාන්‍යයෙන් අර මේ පපුවෙන් තීන්දුව ගන්න නැතුව මේ වෙලාවේ ඔළුවෙන් තීන්දුව ගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඩිලන් පෙරමැතිතුමන් එක අපි අද තීරණය වැඩසටහන එන්නේ පාස්කු ප්‍රහාරයෙන් එහාට යනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් එහාට යනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා කොමිෂන් සභාව පත් කළා. වාර්තාව ඇවිල්ලා තිබුණා. මේ වාර්තාව පිළිබඳ විපක්ෂයේ සෑහෙන චෝදනාවක් එල්ල කරනවා ආණ්ඩුවට කැකිල්ලේ තීන්දුවක් තමයි දෙන්නේ කියලා. ඩිලන් පෙරේර මහත්මයා විදිහට ඔබතුමා ආණ්ඩුවේ නියෝජනය කරන කෙනෙක් විදිහට නීතිඥයෙක් විදිහට ඔබතුමාගේ අදහස මොකක්ද? මේමයි දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාව වාර්තාව එළියට දක්වන්න ඉස්සෙල්ලා ඒක ඉක්මනට දාපන් කියලා දැන් ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු කණ්ඩායමක් වර්ධකාරව වෙලා තියෙන තත්ත්වයන් තුල දැන් ඒකට දඬුවම් කරයි කියලා කියන විපක්ෂය දැන් අරකට ඒ වගේම කොමිෂන් සභාවක් තමයි. මේකත් ජනාධිපති කොමිෂන් සභාව අරකට ජනාධිපති කොමිෂන් සභාව. එතකොට
මේ ජනාධිපති කොමිෂන් සභාවේ මේ දේශපාලන පරිගැනීම එකේ ඒක මොකද මේ හොයලා තියෙන්නේ? ඒක හොයලා තියෙන්නේ අර වගේම තමයි. ඒ කියන්නේ පොලිසිය වහලා ඒ වෙනුවට FCID. අධිකරණය වහලා නීතිපති දෙපාර්තමේන්තුව ගෙන්නනවා මේ අර්ලිකා මන්දිරයට. දැන් සාමාන්‍යයෙන් අපි නඩු දාන්නේ පැමිණිලි දාන පොලිසියටනේ. දැන් මේක පැමිණිලි දාන්නෙත් අර්ලිකා මන්දිරේ. පැමිණිලි දැම්මම ක්‍රියාත්මක වෙන්නෙත් නීතිපතිතුමාත් අර්ලිකා මන්දිරේ. නඩු අහනකොට ටෙලිෆෝන් එකෙන් රංජන රාමනායකලා වගේ උදේට ටෙලිෆෝන් කරලා කියනවා මෙන්න මේ තීන්දුව දීපන් කියලා. ඒතර ඒවා ක්‍රියාත්මක කරන කොමිටියක් තිබිලා තියෙනවා අර්ලිකා මන්දිරය ඇතුලේ. නම දූෂණ විරෝධී කොමිටුව. අර වගේ තමයි. ඒ කියන්නේ නම ස්වාධීන කොමිෂන් සභාව. බෝඩ් එක බුදු සරණයි. පටන් ගන්න හොරහරක්. ඒ වගේම තමයි බෝඩ් එක දූෂණ විරෝධී. හැබැයි දූෂණ විරෝධී බෝඩ් එක උනාට දූෂණමයි කරලා තියෙන්නේ. අත්තරු කොහොම හරි මොනවා හරි කරලා නඩු දාන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂට. මොකද ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපති අපේක්ෂකයි වෙයි. ඒ හින්දා නිශ්චංග සේනාධිපතිගේ ආයතනයේ ඒක ඇවන් ගාඩකට පුටවන්න පුළුවන් නම් පටලෝපන්. එතකොට බෑ කියලා කියන්නේ ඒ වෙලාව කවුද? ඒ වෙලාවේ ඒ ආණ්ඩුව අධිකරණ ඇමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ඔකට පටලවන්න බෑ. මේ නඩු අහන්න බෑ. මම මෙතන තියෙනවා දැන් මේ වොයිස් කට් එක රාජසේනර් මහත්තයා දීපු. එතුමා ප්‍රසිද්ධිය මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා නෑ අපි වෙනම අධිකරණයක් හදනවා ඒකේ නඩු අහන්නේ උදේසිට රැය වෙනකන් රාජපක්ෂ නඩුව විතරයි. අධිකරණ ඇමති එතුමා කියනවා අධිකරණ ඇමති මොනවා කිව්වත් අහනවාම තමයි. ඊළඟට ඉතින් නවතින්නේ නැහැ. සොලිසිටර් ජෙනරාල් සුවදගම්ලා. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ එක නීතිපති දෙක සොලිසිටර් ජෙනරාල්. සුවදගම්ලත් කැඳවනවා කොහටද? අල්ලිකා මන්දිරයට. කැඳවලා කියනවා මොනවා හරි කරලා ගෝඨාභය නඩු දාපන්. එතන නවතින්නෙත් නැහැ. ඒ කියන්නේ අර හදනවනේ මේ අලුතෙන් පත් කරනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරියක් දූෂණ හා වංචක වීල කොමිෂන් සභාවට පත් කරන්නේ හිටපු අගමැතිතුමාගේ ළඟම පන්ති මිත්‍රයාගේ නෝනා. මගේ නීති විද්‍යාලයේ මගේ සමකාලීන මිතුරියක් දිලුරුක්ෂි නෝනා. එතුමිය මේ හඹා ගොස් UNPට විරුද්ධ අයව මේ අර දූෂණ හා වංචා පරීක්ෂණ කොමිසම ගාල් කරපු කෙනා. එතුමිය පසු කාලෙක කියනවා දුරකථන සංවාදයකදී මොනවා හරි කරලා ගෝඨාභයව මේ නිශ්ශංක ඔයාගේ නඩුවට පාට්ටු කරන්න මට කිව්වා. එතකොට දැන් එහෙම කරන එක හරිද? එහෙම මුදල් ලංකාවේ මිනිස්සුක මුදල් අරගෙන කෝටි ගාණක් වංචා කරලා දූෂණ වංචා කියලා කොමිටුවක් ගහගෙන ඒකේ රනිල් ක්‍රිෂික මහත්තයත් ඉඳගෙන චම්පකරණවගත් ඉඳගෙන අනුදිශානායකත් ඉඳගෙන අතම රාජසේනත් ඉඳගෙන එතෙන්ට පොලිසියත් ගෙනල්ලා එතකොට සම්පූර්ණයෙන්ම ලංකාවේ ඒ නීතිය ක්‍රියාත්මක වෙන සම්පූර්ණ ක්‍රමවේදය වහලා ඒ බලය පාවිච්චි කරලා එහෙම කරන එක හරිද? මේ ඒක වැරදි කියලා මේ ජනාධිපති පරීක්ෂණ සභාව කියනවා. ඒ කියලා කියන ඒගොල්ලෝ කියනවා. ඒ නිසා මේගොල්ලෝ සම්බන්ධයෙන් වහම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එතනදිත් හැබැයි සමහර කට්ටිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ. සමහර කට්ටිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කරනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. සමහර කට්ටිය ක්‍රියාමාර්ග ගන්න අලුත නීති හදන්නත් වෙයි. අර තරුණ කොමිසම මේ සමහර ක්‍රියාත්මක ගන්න වුණා වගේ. ඒ නිසා අතනදී කැබිනට් අනු කොමිටුවක් පත් කරා. එතනදිත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මාස 3ක් කාලයක් දීලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සමන්විත වූ අයට අපිට නීතිමය තත්ත්වය පැහැදිලි කරලා දෙන්න මේක කරන්න. ඒ නිසා මෙතන හොට් ඇන්ඩ් බ්ලෝ හොට් ඇන්ඩ් කෝල් බෑ. පාස් කිරීදාක ඉක්මනට දාපන්. ඒක උන්ට දඬුවම් කරපන් කුරුසිය යන ගහපන් කියලා කියන්නයි. නෑ අරකේ ඉන්නේ ඔක්කොම විරුද්ධ පක්ෂයේ අය දැන් අපිට කෙලවෙන්න යනවා අපේ ප්‍රධානිතිය හොසියන්න යනවා. ඒ නිසා මේ අනේ එතන දේශපාලන වශයෙන් පරිගැනීමක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒ නිසා ඒකත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මේකත් ජනාධිපති පරීක්ෂණ සභාවක් මේකට කැබිනට් අනු කමිටුවක් දාලා තියෙනවා. වඩා පැහැදිලි කිරීමක් කරන්න මේකට කැබිනට් අනු කමිටුවක් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම ඉල්ලලා තියෙනවා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. ඒවට සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ දඩේමක් නෙවෙයි.
දඩයමක් නම් මොකද දඩයමක් නම් මේ දසුනේ දසු දඩයම නම් කරන්නේ තව කොමිටුවක් දාන්නේ දැන් දඩයමක් නම් මේ වාර්තාව ආපු ගමන් ජනාධිපතිතුමා තව කොමිටුවක් දාන්නේ අයියා දඩේ කෙලින්ම කියලා දෙනවා නෑ මේ කට්ටිය වැඩිකාරයෝ දඩයමක් නම් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා මෙන්න මේ කට්ටිය වැඩිකාරයෝ මේගොල්ලෝ ප්‍රජාහිතය අහෝසි කරන්න කියලා අවශ්‍ය කරපත් අපිට මේ තුනෙන් දෙකක් තියෙනවා එහෙම අහෝසි කරන්න පුළුවන්ද ප්‍රජාහිතය අපේ දේශපාලන ඉතිහාසය තුළ කොතරකද හැර තියෙනවද මිස් බණ්ඩාරනායක මේ වගේ වැරදි කරලා අහුවෙලා නෙවෙයි හැබැයි එතුමා එහෙම කරා මම මේ කියන්නේ ප්‍රජාහිතය අහෝසි කරනවාද නැද්ද කියන කාරණේ පාර්ලිමේන්තුව අනාගත බාර කාරණයක් හැබැයි ප්‍රජාහිතය අහෝසි කරා නැත ප්‍රජාහිතය අහෝසි කරන තත්වයට මෙන්න මේ නායකයෝ වැරදි කරලා කියලා ජනතාව දැනගන්න එපයි. ඇයි දැන් කට උල් කරගෙන ඇස් දෙක උඩ දාගෙන මේ මොනවද ඇවිල්ලා මාධ්‍යවල කියන්නේ. හැබැයි මේ කියන උන්දලා නේද? දූෂණ විරෝධී අර මොකද්ද මන් දන්නේ නැහැ බෝඩ් එක අටෝගෙන මේ කියන උන්දලා නේද? මේ ඔක්කොම දූෂණ කරලා තියෙන්නේ. අල්ලිකා බන්දරේ ඇතුළේ ඉඳගෙන. එතකොට අර පොලිස්පතිතුමා පොලිසිය නවනවා කිව්ව කාරණේ අපි හිතුවේ විහිළුවක් කියලා නේ විහිළුවක් නෙමෙයි පොලිස්පතිතුමාට පොලිසිය නවන්න බල කරලා තියෙන්නේ මුන් අල්ලේක මන්දිය ඇතුළේ ඉඳගෙන. ඩිලන් පෙරේරා දැන් ඔබතුමාත් දේශපාලන ඒවකට ඔබතුමා ඇමතිවරයෙක්. ඔබතුමාලටත් ඒ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබතුමා දැනගෙන මම තමයි පාර්ලිමේන්තුවේ පළවෙනිම ඒ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන FCID එක නීති අනුකූල නැහැ කියලා කියන්නේ. ඔබතුමා දැනගෙන හිටියේ නැද්ද ආණ්ඩුවේ අභ්‍යන්තර තුල රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩුව දාන්න යනවා නෑ ඒක නෙවෙයි මම එහෙම කිව්වන් පස්සේ අපරාධ කියන්න බෑ ඒ ගෞරවය දෙන්න ඕනේ ඊට මාසයකට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ ඉඳගෙන කිව්වා මේ CID කියන ආයතනය නීත්‍යානුකූල නෑ ඊට තමයි විතරක් කිව්වා ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ රණවිරුවන් දඩයම් කරනක නවත්තන්න ඒගොල්ලෝ නඩු දානවා නම් මට නොකිය නඩු දාන්න එපා කියන ඉල්ලීමක් කරා එතුමා ඒ නිසා ඒ ආණ්ඩුව ඇතුලේ මම ඔය අපේ අනුරයාප ඇමතිතුමාලා ස්බිසානායක ඇමතිතුමාලා එහෙම ඒ දේශපාලන දඩයම දුටු විට අපි ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන ඕන හැටිය. හැබැයි ඒ දේශපාලන දඩයම එහෙම දිගටම කරගෙන යන තත්ත්වය තුළ තමයි අපි අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව කොහොම හරි කැමති කරව ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරවන්න. මොකද එහෙම නැත්නම් ඒ අවසාන මාස 3 කවුරුත් කියන දේ අහන්න නැතුව හරි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරුද්ධව රඩුවක් දාලා කොහොම හරි එතුමා ජනාධිපතිවරණයට එන එක වළක්වන්න මේ නිකන් නෙවෙයි බොහොම ගැඹුරු සලස්මක් තිබුණා. ඒ දින 58 ගැන ඉතිහාසයේ ලියනකොට කොහේ හරි ලියනවා නම් ඒ දින 58 කාලය තුල ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා අපි ඒ කල් මරුවේ නැත්තම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මොකක් කරයකට බටවලවලා එතුමා ඊළඟ ජනාධිපතිවරණයට එන එක වළක්වන්නට අවශ්‍ය කරන පිඹුරුපත් සැකසීලා තිබුණා. අපි ඩිලන් පෙරේරා මැතිතුමාට අද තීරණය එන්නේ අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ අපි අලුත් පියවරක් තියමු. අපේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක පතුල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මැතිතුමන් එක්ක තීරණ වැඩසටහන ඉන්නේ. මේ පහුගියදා අපි දැක්කා ටිකක් නොසන්සුන්තාවයක් ආණ්ඩු පක්ෂය තුලම හට ගන්නවා ඩිලන් පෙරේරා මහත්මයා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන සුළු පක්ෂයත් සහ ප්‍රධාන පක්ෂය වෙන පොහොට්ටුව අතර. මේක තිර රචනයකට අනුව රංගපාන රංගපෑමක්ද නැත්නම් මේ වෙලාවේ සමාජය තුල තියෙන ප්‍රශ්න යටපත් කිරීම වෙනුවෙන් ජන විඥානය වෙන තැනකට සංකේන්ද්‍රණය කරන්න මේ ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්ද කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ මතපල වෙලා තිබුණා. එහෙම නැත්නම් මේ සැබෑ ගැටුමක්ද? බල කේන්ද්‍ර දෙකක් එක තැනකට ඝට්ටණය වෙලා 2025 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය තුළ තමන්ගේ අපේක්ෂාව නැත්නම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් වන කාලාන්තරයක් තිස්සේ තිබ්බ බලාරගලයක පිපිරීමක්ද මේ වුණේ කියන කාරණය සම්බන්ධයෙන් ওই අංශ දෙකටම චෝදනා විමර්ශන අනෙක් පැත්තෙන් බොහෝ අයගේ මතිමතාන්තර එකතු වෙලා තිබ්බා. ඇත්තට මොකද්ද වෙලා තියෙන ආණ්ඩුව ඇතුලේ? මම පැහැදිලිව කියනවා මේක මේ කවුරු හරි ලියු පිටපතකට ගහපු රංගනයක් නෙවෙයි. ඒ කියන්නේ සැබෑවටම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවය සහ විමල් වීරවංශ මහත්මයාගේ පාර්ශවය අතර ගැටුමක් තියෙනවා. එහෙම දෙයක්වත් නෙවෙයි. මම මේ කියන්න හදන කාරණේ ඒකම කියන්නේ. ඒක මොකද මෙහෙම මේක රංගනයක් නම් මම කැමතියි. මොකද ආණ්ඩුවක් කරන් යනකොට සමහර ප්‍රශ්න එනකොට රටේ
මෙවැනි රංගනයන් ඇති කරලා ජනතාවගේ අවධානය වෙනස යොමු කිරීමේ සැලැස්මවල ආණ්ඩු කරනවා. දැන් මේ ආණ්ඩුවට එහෙම එකක් තිබුණා නම් මම කැමතියි. හැබැයි මේ ආණ්ඩුවට මේ වෙලාවේ එහෙම රංගනයක් දැක්වීම සඳහා මේ එහෙම ප්ලෑන් එකක් නැහැ. ඒන මොකද්ද මේකට? ඔව් මම හිතන්නේ මෙතන සිද්ධ වුණේ විමල් වීරවංශ මැතිතුමා ලංකාදීප පත්තරයට සාකච්ඡාවක් දෙන අතරතුර එතුමා අවංකවම හිතන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිකමේ ඉන්නකට අමතරව පක්ෂයක එතුමා පක්ෂයක ගොම එතුමාගේ පක්ෂය ශ්‍රී ලංකා පොජ්ජාන පෙරමුණ පොහොට්ටුව ඒ පක්ෂයේ තනතුරක් ගත්තොත් වඩා එතුමාට ආණ්ඩු ගන්න පහසුයි කියලා. එතුමා හිතන්නේ නැති. ඒ නිසා කිව්වා පත්තරේට එතුමා කිව්වා මේ ගෝඨාභය මහත්මයාට පොහොට්ටුවේ තනතුරක් දෙන එක හොඳයි කියලා. දැන් එතුමා කියනකොට එතුමාට අමතක වෙනවා පොහොට්ටුව කියන්නේ එතුමාගේ පක්ෂය නෙවෙයි. එතකොට දැන් පොහොට්ටුව පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි ආරම්භකයා එහි ජාතික සංවිධායක බසිල් රාජපක්ෂ මැතිතුමා. එතකොට දැන් සාගර කාර්යසම් මහත්තයා දේශපාලනයේ කනිෂ්ඨ වෙන්න පුළුවන්. නමුත් එතුමා පක්ෂයේ මහලේකම්නේ. එතකොට පොහොට්ටුව පක්ෂයේ නායකයා හැටියට කාවාරි පත් කරන්නේ කියලා කවුරු හරි කියනකොට පිටින් ඉඳගෙන ඒකට මොකද උත්තරයක් දුන්නේ නැත්නම් සාගර කාර්යසම් නපුංසකෙක් වෙනවා. පහල පොහොට්ටු පක්ෂය අහන්න ගන්නවා තමුසේ මොකද කටහඬ ඉන්නේ කියලා. ඒ සාගර කාර්යසම් මේකට උත්තරයක් දෙනවා. එතුමා කියනවා මේ පොහොට්ටු පක්ෂයේ නායකයා හැටියට මම ගෝඨාභය මහත්තයා ඕනනම් අපි පත් කරගන්නම්. හැබැයි තමුන්නාන්ස අපිට ඒක උපදෙස් දෙන්න එපා. ඊට පස්සේ ඒක එතනින් ඒක ඉවර වෙන්නේ. එතකොට මේ සමාජ මාධ්‍ය විසින් ඊට පස්සේ මේ දෙපාර්ශ්වයට වෙනුවෙන් පෙනී ඉන්නවා. සමහර කට්ටිය කියනවා සාගරට ඔබ නෙමෙයි මහින්ද සුලං ගෙනාවේ විමල්. ඇත්ත මහින්ද සුලං විමල් තමයි. හැබැයි පොහොට්ටුව හැදුවේ විමල් නෙමෙයිනේ. පොහොට්ටුව හැදුවේ බසිල් මහත්තයාලා සාගරලා. එතකොට පොහොට්ටුව හැදුවේ බසිල්ලා සාගරලා මහින්ද සුලං ගෙනාවේ විමල්ලා. ඒ නිසා ඒ දෙගොල්ලොන්ටම ඩිලාන්ලට වඩා මේ ආණ්ඩුව හැදීමේ ගෞරවයක් තියෙනවා. හැබැයි ඒ ගෞරවය එක්කෙනෙක්ට නැහැ. මෙයාට වැඩි මෙයාට අඩුයි කියලා කියන්න බෑ. ඒ නිසා පොහොට්ටුව හදපු ඉඳ බසිල් මහත්තයාලා සාගරලා විමල්ලටත් පස්සේ අපිටත් සියලු දෙනාටම එකතු වෙලා පොහොට්ටුවෙන් ඊළඟ පුළුවන්කම ලැබුණා. ඒ නිසා ගෝඨාභය මහත්තයාට විශාල සමගිය එකතු වෙච්ච මහා වේදිකාවක් හදාගන්න පුළුවන්කම වුණා. ඒ නිසා පොහොට්ටුව හැදීමේ ගෞරවය බසිල් මහත්තයාලා සාගර මහත්තයාට යන ගමම්ම පොහොට්ටුව හදන්න පෙර තිබිච්ච දේශපාලන ඒ හිස්තැන පුරවන්න විමල්ලා මහින්ද සුලං ගෙනලා කර කාර්යයටත් එතුමාට අපි කරුත්තක් දෙන්නට ඕනේ. මෙතන වැරදුනේ මේක සාකච්ඡා කරලා ඉවර වෙලා මේ දැන් මේ වඩා හොඳයි නේද ගෝඨාභය මහත්තයා තනතුර එනවයි කියලා අර මෑතකදී පක්ෂ ටික ගිහිල්ලා ගෝඨාභය මහත්තයා හම්බෙලා කිව්වේ. ඒ විදියට ගෝඨාභය මහත්තයා හම්බෙලා කියලා එතුමාගෙත් කැමැත්ත අරගෙන ඒක සාකච්ඡා කරලා පක්ෂ නායකයෝ තුළ සාකච්ඡා කරා නම් තමයි හොඳ. මේක පුවත්පත් වලට ගියාම ඊට පස්සේ ඉතින් මේවාට උත්තර යමක් කියනවා උත්තර දෙනවා. ඉතින් අවසානයේ ඉතින් මේ දැන් එහෙම අවුලක් නැහැ ආණ්ඩුවේ. නෑ දැන් ඔබතුමාලත් දැන් ආණ්ඩුවේ පොඩි මෝඩ චූන්නයක් ගත්තා මේ විරුද්ධ පක්ෂයේ ඉන්න හිරුනිකාලා වගේ නෝනලා. එහෙම නැතු ආණ්ඩුවේ ප්‍රශ්නේ. ඇයි ඉතින් ඔබතුමාලට ගියේ අයට ගල්ලා හින්දලා දෙන්නේ ආණ්ඩුවක් විදියට. මං කියන එකයි මං කියන්නේ අර ගල්ලා හින්දලා නොදී වැඩේ කිව්වා නම් මොකද විමල් කියපු එකෙත් ලොකු වරදක් නැහැ. හැබැයි මහින්ද ගෝඨාභය මහත්තයා කැමති නම් දැන් මම දන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතුමාට ජනාධිපති වෙන්න උදව් කරපු බලවේග දිහා බැලුවම එතුමාට මම හිතනවා මේ වෙලාවේ පක්ෂයක තනතුරක් ගන්නේ නැතුව ජනාධිපති කරම ගැන කොම්ෆර්ටබල් කියලා. එතුමාට පහසුයි. ඒතකොට මගේ ඊළඟ ප්‍රශ්න තිබුණත් ඒකයිද ඔබතුමාලත් පරණ දේශපාලඥයනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෙට දවසේ රට කරන්න දේශපාලන පක්ෂයක නායකත්වයක් හරි ස්ථානයක් ගැනීම අවශ්‍යතාවයක් තියෙනවද මේ වෙලාවේ? ඒක තීරණය කරන්න ඕනේ ගෝඨාභය මහත්තයා. හැබැයි මම හිතනවා මේ සාමාන්‍ය සමාජය විසින් නිර්මාණය කරන දේවල් තියෙනවා. ඔබතුමා හිතනවද මේ වෙලාවේ ඕනේ කියලා? මම හිතනවා ගෝඨාභය මහත්තයාට වඩා පහසුයි කියලා මේ වෙලාවේ. එතුමන්ට ජනාධිපති වෙන්න උදව් කරපු බලවේග දිහා බැලුවම ඒ සමහර බලවේග එකිනෙකට සමහර තැන්වල ගැලපෙන්නේ නැහැ. ඒ බලවේග සියල්ලම අරගෙන යෑම සඳහා එතුමන්ට මේ වෙලාවේ දේශපාලන පක්ෂයක තනතුරක් ගැනීමට වඩා මේ යන ක්‍රමය හොඳයි. මොකද දේශපාලන නායකයා කාගෙත් විමල්ගේ මහින්ද සුලං කියන මුල් වෙච්ච විමල්ගෙත් පොහොට්ටු හදන්න මුල් වෙච්ච බසිල් මහත්තයාලා සාගරගෙත් පස්සේ ආපු අපෙත්
මේ කාගෙත් පරමාර්ථදර්ශී නායකයා මහින්ද රාජපක්ෂනේ. එතකොට දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ. ඒ නිසානේ ගෝඨාභය මහත්තයා මහින්ද රාජපක්ෂ නම් කරනකම් ගෝඨාභය මහත්තයත් කියන්නේ මම ඡන්දේ දෙනවද මම දන්නේ නැහැ. ඒක මහින්ද මහත්තයා කරන්න ඕනේ කියලා. ඉතින් මහින්ද මහත්තයා නම් කරන්නේ ගෝඨාභය මහත්තයාව. ඉතින් මහින්ද මහත්තයා ගෝඨාභය නම් නොකරන්න ගෝඨාභය මහත්තයා ජනාධිපතිපක්ෂ වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අර පරමාර්ථදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි දේශපාලන චරිතය. ඒ දේශපාලන චරිතය නැතුව විමල්ටවත් බැසිල් මහත්තයාටවත් ගෝඨාභයටවත් සාගරටවත් ඩිලාන්ටවත් මම හිතන්නේ තවදුරටත් දේශපාලනේ ඉන්න පුළුවන් කියලා. ඒ දේශපාලන චරිතයට අවශ්‍ය කරන ඒ දේශපාලන නායකත්වය තවදුරටත් තියෙන නිසා මම හිතනවා ගෝඨාභය මහත්මයාට වඩා පහසු වෙයි මේ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන පරමාර්ථදර්ශී නායකත්වයේ සෙවණේ ඉඳගෙන අර එතුමාට උදව් කරපු සියලු බලවේගත් එක්ක ජනාධිපතිකම කරන්න. හැබැයි එතුමා හිතනවා එතුමා ජනාධිපති. එතුමා හිතනවා නෑ දැන් මම එහෙම කාලයක් හිටියා මටත් පක්ෂයක මගේ පක්ෂයේ යම් තනතුරු ලැබෙන හොඳයි කියලා. ඒක මම හිතන්නේ එතුමා පක්ෂයත් එක්ක කතා කරලා කරන්න ඕන වැඩක්. ඒක සන්දානයේ ඉන්න අනෙක් පක්ෂයක් වේතුපත් උදාහරණයක් හැටියට මම කියන එක වැරදීනේ ජාතික නිදහස් පුරමුණේ දැන් විමල් හිටියා ඇති දැන් මේ ජාතික සමරු නායකයා වෙන්න ඕනේ කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලේ මම දුමින් දිසානායකට විරුද්ධව අරගල කරලා වෙන කෙනෙක් පත් කරලා. මම පක්ෂෙ එළියට ඇවිල්ලා දැන් මම ඉන්නේ පොහොට්ටුවේ. දැන් මට කියන්න බෑනේ දෑසිරි හොඳ නැහැ කියලා. ඒක ඒ පක්ෂ වැඩක්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කම්ෆර්ටබල්. එතුමා පහසු. ඇත්තටම පක්ෂයක නායකත්වයක් වරගෙන පක්ෂ තනතුරක් ඉස්සරට යන්නේ එක නම් ඒක පොහොට්ටුව පක්ෂය ඇතුලේ කතා කරු දෙයක්. අවසාන කර්මට කියන්න තියෙන්නේ අර තිසරණි ගුණසේකර කියලා හිටියා ඉස්සර මේ දයන් ජයතිලක මහත්මයාත් එක්ක මේ ලිපි ලියපු කාන්තා පත්තර වලට. එතුමිය මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලේ එතුමා නිතරම පත්තර ලිපි ලියනකොට එතුමා කියන්නේම මේ රාජපක්ෂලා පරද්දන්න බෑ රාජපක්ෂලා ඇතුලේ පොටවන්න නැතුව. එතුමියගේ තේමාවන්. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ වෙලාවෙත් කවුරු හිතනවා නම් මේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ තමල් රාජපක්ෂ මේ අතරේ ප්‍රශ්න ඇති කරලා අධිකරණ පුළුවන් කියලා ඒක මුලාවක්. කවුරුවත් කියලා කියන්නේ ඉතින් මේ මුලාවගේ මේ විමල් විරෝෂ මහත්තයා ඔබතුමා අනිත් පැත්තෙන් කියන්නේ විමල් විරෝෂ මහත්තයා ඒ කටයුත්ත කරනවා කියලා. විමල් විරෝෂ මහත්තයා එහෙම කියනවා නෙවෙයි. දැන් දේශපාලනය කරන අපි කාටත් විවිධ ඉලක්ක තියෙනවානේ. පළාත් සභා මන්ත්‍රීට ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීට ඕනේ නියෝජ්‍ය ඇමති වෙන්න. නියෝජ්‍ය ඇමතිට ඕනේ රාජ්‍ය ඇමති. රාජ්‍ය ඇමතිට කැබිනට් ඇමති වෙන්න. එහෙම දේශපාලන කියන්නේ දැන් කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවද අගමැති වෙන්න බලාගෙන. කැබිනට් එක්කද නෙවෙයි ගොඩක් ඇති. ඒකද මේ ගැටුම් ඇති කරන්නේ. නෑ මම ගැටුම් මම කියන්නේ එක එකනට සිහින තියෙන එක හොඳයි. සිහින කරා තමයි ගමන් කරන්නේ. හැබැයි ඒ සිහින කරා ගමන් කරනකොට සිහින ප්‍රායෝගික විය යුතුයි. එක. දෙක ඒ සිහින කරා ගමන් කිරීමේදී ඒ සිහින කරා ගමන් කිරීමේදී සිහිනය කරා යන්නට පුළුවන් අවස්ථාව හදාගන්න ඕනේ අපි තමන්ගේ පිළ ශක්තිමත් කරමින් විනා තමන්ගේ පිළ අතර ප්‍රශ්න ඇති කරමින් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ළඟටම යනවා. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්. ඔබතුමාලත් කාලයක් මේ ජය කෙහෙලි නංගන හිටපු පක්ෂයක්. වර්තමානයේ අත්වලා තියෙන තැන ගැන මොකද ඔබතුමාලට හිතෙන්නේ? මෑත ඉතිහාසයේ දේශපාලනයේ අවුරුද්ද මම 27ක් පාර්ලිමේන්තුවේ මම ඊට පෙර මම අවුරුදු 7ක් හිටියා පළාත් සභාවේ. මම දේශපාලනයට ඇවිල්ලා එන කාලෙවත් ඇවිල්ලා අවුරුදු 20ක් විතර මම කවදාත් හිතුවේ නෑ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂ දෙක හැර වෙන පක්ෂ දේශපාලනයට එයි කියලා. ඒක දේශපාලන විශ්ලේෂණයේ ਵਿਚාරය කොහෙවත් තිබුණේ නෑ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි කියන පක්ෂ දෙකම නෙවෙයි ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ. එක්සත් ජාතික පක්ෂය අතාරින්නකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද උනේ? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අපේ රටේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නේ. මේ රටේ ඉන්න ගමේ හිටපු ගුරුවරයාගේ දරුවට නීතිඥයෙක් වෙන්න මේ දොස්තර මහත්තයෙක් වෙන්න පක්ෂයක් නෙමෙයි ඒක ව්‍යාපාරයක්. ඒකට අවස්ථාව ලැබුණ ඒක ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා. හැබැයි මේ දැවැන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තමන්ගේ පදනම අමතක කිරීම හරහා සහ මම හිතනවා යම්කිසි විදියක
දැම් බැලුවම ලෝක දේශපාලනය තුළ සහ අපේ කලාපීය දේශපාලනයේ මේ අපේ රටට පරිබාහිර සමහර රටවල් සහ සමහර ආයතන තියෙනවා ඒ විවිධ රටවල් වල දේශපාලන මෙහෙවන ඒ කුමන්ත්‍රණයකට අහු වෙලා වැරදි පැත්තට ගමන් කරපු නිසා අද මින් එහාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන තීන්දුව වෙන්නේම පොදු ජන පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන හවුල්කාරීත්වයේ අඩු වැඩි බව මතම තමයි වෙන එකක් මත නෙවෙයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නැහැ කියලා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය කියලා ජනතා විමුක්ති පෙරමුණ සම්මන්ත්‍රණ මාලාවක් තියන්ගේ ඒ දවස්වල ඒ තියන්ගේ වැරදි කාලේ හැබැයි ගමනක අවසානයේද නැද්ද කියලා දැන් තමයි තීන්දුව කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව ගන්න ඕනේ හැබැයි එකක් ඒ තීන්දුව බලපවත්ව යන්නේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ඇති කරගන්නව සම්බන්ධතාවය තුළ සහ මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නායකත්වයේ වෙනසකුත් අවශ්‍ය වේවි කියලා දැන් තියෙන තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සර ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බාර කර කවුද ඉන්නේ? මට කියන්න අයිතියක් නැහැ මම පොහොට්ටු ඉන්නේ ඒක මමත් අර විමල් විරවංශ මහත්තයා කරපු වරද කරා වෙනවා. හැබැයි ඔබතුමාලා එතෙන් නම් ආවේ. අපි ආවනේ අපි නම් ආව විතර නෙවෙයි ආවන් පස්සේ අපි පක්ෂයෙන් පන්නන නරුත් දැම්මා. අපි උසාවිත් ගිහිල්ලා සමහරවල්ලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙ නැගිට්ටොත් ඔබතුමාලා එතෙන් යන්නත් පුළුවන්. නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම කෙලිම කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයක වෙනසක් ඇති වෙනවා නම් එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් පොදු ජන පෙරමුණේ නායකත්වය බාර ගන්න රාජපක්ෂම බාරගත යුතුයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඒකට ඉඩ දෙයිද? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මගේ මම දේශපාලනයට මගේ නායිකාව මගේ දෙපැත්ත බොහොම කිට්ටුම් වැඩ කරලා තියෙනවා. මම බරක් අර යහපාලන ආණ්ඩු කාලෙම ඒ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කිව්වා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ දේශපාලනය ඒක සමහර මාධ්‍යයක වැරදිට අර්ථ දෙක නැක්කුවා කුණුහරුපයක් විදියට. නමුත් මම කිව්වා එතුමියගේ දේශපාලනය එක්ස්පයර්ඩ් කියලා. එතුමියගේ දේශපාලනයේ එක්ස්පයර්ඩ් ඒක. එතුමියගේ දේශපාලන දර්ශනය තුල බණ්ඩාරනායක චින්තනය නැහැ. එතුමියගේ දේශපාලන දර්ශනය තුල දැන් බණ්ඩාරනායක මහත්තයා පෙනී හිටපු ඒ දේවල් නැහැ. ඒ නිසා බණ්ඩාරනායක චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට කොහෙත්ම බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට්ටුවන්න. ඇයි එහෙම බැරි කියන්නේ? එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනමට පයින් ගහලා තියෙන්නේ. එතුමියගේ පුතා විමුක්ති කුමාරතුංග වගේ කෙනෙක්ට දේශපාලනයට එන්න ඕන නම් දැන් එන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. රෝග සමග ජන බලවේගය. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 94 දුන්නු ප්‍රබෝධය කරා එතුමියට ආපු ඒ මහා පිළිගැනීම ඒ මහා දැක්ම නායකත්වයේ පිළිබඳව මිනිසුන්ගේ තිබිච්ච ඒ ජනප්‍රියකම අද එතුමිය විහිම්ම විනාශ කරගත්තා. ඒ කියන්නේ පෞද්ගලික වෛර මතනේ. කියන්නේ මේ එතුමියට මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක තිබිච්ච පෞද්ගලික වෛරයක්. වෙන ප්‍රශ්නයක් නෙවෙයි නිතර තිබුණේ. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ ව්‍යවස්ථාවේ දෙපාරකට වඩා තුන්වෙනි පාර ජනාධිපතිකමට ඉල්ලන්න පුළුවන් කියලා ඒ වෙලාවේ පුළුවන් නම් චන්ද්‍රිකා මැතිණිය ඉල්ලනවා. ඉතින් බැරි නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාම නම් වෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනමට පයින් ගෙවි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විතරද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පයින් ගහලා තෝරගන්න අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝරගත්තා කියලා කියන්නේ අපේක්ෂක හැටියට. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනගන්න එපා මේ වෙලාවේ මේ මම මොකද කරන්නේ අඩු ගන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්දේ දිනලා ඉවර වෙලා අර ඊට අවුරුදු 3කට පස්සේ ඔක්තෝබර් මාසේ කරපු වැඩේ දිනපු ගමන්ම කරා නම් පක්ෂය බේර ගන්න තිබුණා. දැන් ගෝලීය පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉන්දිය භාරතීය පක්ෂයත් ලංකාවට ඇසකවනවා කියලා පහුගිය කාල සීමාව තුළ කිව්වා. ඒකෙදි එක්තැනක විපක්ෂයත් යම් තැනක සාකච්ඡාවක් එකතු කරලා තිබුණා. භාරතීය පක්ෂය පොහොට්ටුව මිලදී ගන්න සූදානම්. ඒ මත පදනම් වෙලා ලංකාවේ දේශපාලන හසුරවන්න සූදානම් කියලා. දේශපාලන පරිණතභාවයක් තියෙන දේශපාලන පිළිවෙල කිරීමක් තියෙන ඔබතුමාට. මොකද්ද මේ වෙන්නේ යන්නේ? එක ಭಾರತೀಯ ජනතා පක්ෂයට ලංකාවේ දේශපාලන පක්ෂයක් හැදිය නොහැක. ඒයි. නීත්‍යානුකූලවත් බෑ. එහෙම හැදෙන්නෙත් නැහැ. එක. දෙක
භාරතීය ජනතා පක්ෂයට අද ඉන්දියාවේ ආණ්ඩු කරන පක්ෂය හැටියට මොකද්ද තියෙන උමනාව භාරතීය ජනතා පක්ෂය නම් මේ පක්ෂයක් හදන්න. ඉන්දියාවට පක්ෂයක් ලංකාවේ හදන්න ඕනේ නෑ ලංකාවට නැගිලි ගන්න. ජනත ඇගිලි ගන්නවා. විවිධ දේශපාලන පක්ෂ හරහා ඇගිලි ගන්නවා. අපි නොදන්න විවිධ ආයතනවල මේ රෝ එක හරහා ප්ලාන් කරපු චරිත ඉන්න පුළුවන්. ඒ හරහා ඇගිලි ගන්නවා. ලංකාවේ දේශපාලන ලංකාවේ ආණ්ඩු හදනේවට ආණ්ඩු පෙරලනේවට ඉලෙක්ෂන් කාලවලදී මේ ඉන්දියාවේ පක්ෂ විසින් මෙහෙ පක්ෂ හදාගෙන නෙමෙයි ඇගිලි ගැව්වේ. දැන් භාරතීය ජනතා පක්ෂයේ අමිත් ෂා කිව්වම අපි නේපාලයේ ශ්‍රී ලංකාවේ මෙහෙම කරනවායි කියලා මුලින්ම මේක විවේචනය කරන්නේ කොංග්‍රස් පක්ෂයේ දැන් ඉන්න මාධ්‍ය ප්‍රකාශිකාව. හැබැයි රජීව් ගාන්ධිලා මොනවද කරේ? කටේ පරිප්පු දැම්මා. නැත්තම් ඉතින් ඉන්දියාව කියන රටට මේ රටට ඇවිල්ලා එහෙ දේශපාලන පක්ෂ සාකා හදන්න ඕනේ නෑ ඇඟිලි ගන්න. ඇඟිලි ගහනවාමයි අතීතෙත් ගැව්වා අනාගතෙත් ගහනවාමයි. දැන් මේ මාසේ ගහන එක කරන්නේ ජෙනීවා ළඟ තියාගෙන. ජෙනීවා ළඟ තියාගෙන ඇඟිලි ගහන එකම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ඉන්දියාවට විරුද්ධ වෙන්න කියලා කාරණේ නෙවෙයි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබදි ප්‍රතිපත්තියක් විය යුතුයි. හරි. ඒ නොබදි ප්‍රතිපත්තිය තුල ලංකාව කියන්නේ ආර්ථික වශයෙන් දුප්පත් වුණාට ස්වභාවික සම්පත් පැත්තෙන් සහ භූගෝලීය වශයෙන් පිටත තියෙන පැත්තෙන් බොහොම පොහොසත් රටක්. ඒ සියලු කාරණා දැනගෙන අපි ඉන්දියාවත් එක්ක ඉන්දියාව අපි ලොකු අක්කා වගේ හිත තියාගෙන ඉන්න බව පෙන්වමින් දේශපාලනය කරන්න ඕනේ. හැබැයි එහෙම කියලා අපි ලංකාවේ ඉන්න අපි මේ ලෝකේ අද වෙලා තියෙන වෙනස් වීම අමතක කරලා ඉන්දියාවට වැදගෙන යන්න ඕනේ නෑ. මම දැක්ක ළඟදී මම මේක විවෘතව කියන්න මම දැක්ක අපේ විදේශ අමාත්‍ය ලේකම්තුමා කියලා තිබුණා මේ වෙලාවේ ලංකාව නියුට්‍රල් කියන ලංකාව නියුට්‍රල් වෙන්න බෑ. ලංකාව නොබැඳි පිළිවෙතේ ඉන්නවා. නොබැඳි සංවිධානය කියන්නේ මේ නියුට්‍රල් කියන එක අපි නොබැඳි සංවිධානය කියලා කියන්නේ අපි නොබැඳි කාටවත් බැඳිලා නැහැ. නමුත් අපි යම් මතයකට එකඟයි. පිට වෙන රටවල් පොඩි කුඩා රටවල් වල ස්වාධීනත්වයට සොයම ඇගිලි ගන්න විරුද්ධයි. ඒක තමයි නොබැඳි පිළිවෙත කියලා කියන්නේ. ඒක නොබැඳි පිළිවෙත කියන වචනේ විදේශ සම්බන්ධතා අංශේ හරි. නමුත් නියුට්‍රල් කියන වචනේ ඒක නිකන් මොකක් හරි වෙන පතෝල කැලලක් ඒක. ඒ නිසා අද ලෝකය පිළිගන්න බෑ. අපි අද ලෝකේ බලවතා කවුද? චීනය. ලෝකයේ බලවතා චීනය. ඒ නිසා චීනයත් එක්ක ඉන්දියාවට තියෙන ප්‍රශ්න නිසා ඉන්දියාවට වෙන යන්න තැනක් නැහැ කියන ඇමරිකාව අල්ලගෙන ඉන්නවා. අන්න එතනදී දැන් ජාත්‍යන්තරයේ සිද්ධ වෙන බලාරගලේ තුල දැන් අපි චීනයට ලං වෙනවා. නැගෙනහිර ජැටියත් එක්ක ඉන්දියාව අපිත් එක්ක අමනාප වෙනවා. ඒ නිසා මෙවර අදරිසන ජීනීවා මානව හිමිකම් සಚಿವಾಲಯයේදී ඉන්දියාව අපි පිළිබඳව සැලකිලිමත් දක්වන්නේ අපිව නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්නවා. ඔවුන් ඇමරිකාවත් එක්ක බද්ධ වෙනවා. ඇමරිකාව අපිට විරුද්ධයි. මේ බලාරගලය ශ්‍රී ලංකාවේ ස්ථානගත වීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේදී ලංකාවේ හෙට දවස කොතනද තීරණය වෙයිද? ලංකාවේ හෙට තීන්දුව වෙන්නෙම ලංකාව වගේ රටවල් ගණනාවක් තියෙනවා ඒගොල්ලෝ ඉන්නා වූ විවිධ කලාපවල. මහ රටවල් වල බලපෑම් වලට ලක් වෙච්ච. ඔව්. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ ලංකාවේ ප්‍රශ්නේ දිහා. ඒ කියන්නේ ජෙනීවා ප්‍රශ්නේදී ඒ රටවල් බලන් ඉන්නේ මේ ලංකාවේ මේ මානව හිමිකම් උල්ලංඝන කතන්දර නෙවෙයි. ඒගොල්ලෝ බලන් ඉන්නේ ලංකාව වෙන රටවල් මේ විදිහට අපේ ස්වෛරීකම් භාවයට අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන එකට විරුද්ධව නැගිටිනවද නැද්ද? ඒක මත තමයි ඒක තීන්දුවක් ගන්න. ඒ නිසා අපි මේ වෙලාවේ මම කියන්නේ මේ චීනය බලවතා වෙනවා හින්දා චීනය බදා ගන්න කියන එක නෙමෙයි. හැබැයි ඇමරිකාව නෙමෙයි දැන් බලවතා. ඇමරිකාව නෙමෙයි බලවතා. ඉන්දියාවට චීනෙත් එක්ක තියෙන ප්‍රශ්නය නිසා ඉන්දියාව ඇමරිකාවත් හිට ගන්නවා විනා ඉන්දියාව මේ කැමැත්තෙන් ඇමරිකාවත් හිට ගන්න එකක් නෙමෙයි මේ වෙන්නේ. ඒ නිසා ඉන්දියාවට ප්‍රායෝගිකව වෙලා තියෙන එක තේරුම් අරගෙන අනිත් පැත්තෙන් චීනය තමයි බලවතා කියන එක තේරුම් අරගෙන තමයි අපි අපේ විදේශ ප්‍රතිපත්ති හදන්න. උදාහරණයකට අපි ගමුකෝ දැන් හරි ඔබතුමා පැහැදිලි කරන්න. දැන් අපේ රටට විරුද්ධව මේ මාසේ අද දැන් තව මොහොත දැන් ගෙනවත් දැන් යෝජනාව ගෙනලා තියෙනවා. 7:30ට. ඔව්. ඒතකොට 7:30 යෝජනාව කියන්නේ මේ එක රටක් තමයි ඉංගලන්තය. දැන් ඉංගලන්තය
ඉංගලන්තේ අපේ රටට විරුද්ධව යුද අපරාධ කරයි කියන යෝජනාව ගේනවා. හැබැයි ඔයා දන්නවද ඉංගලන්තය ඇතුලේ ඉංගලන්තයේ හමුදාවන් ඉරාකයට ගිහිල්ලා ඉරාකයේ යුද අපරාධ කරා කියලා ජාත්‍යන්තර යුද්ධ අපරාධ අධිකරණය තීන්දුව කරනවා. ස්ත්‍රී දූෂණ කරා අහිංසක මිනිස්සු මැරුවා වරදකාරයෝ කරනවා. ඒකට විරුද්ධව ඉංගලන්තයේ පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ පනත සම්මත කරගන්නවා. මොකද පනත? සර්විස් පර්සනල් ඇන්ඩ් වෙටරන්ස් බිල්. ඒ පනතට ඒක බයිපාටිසන්. ඒ කියන්නේ මේ කොන්සර්වටිව් ආණ්ඩුවක් තිබුණට කොන්සර්වටිව් ආණ්ඩුව විතරක් නෙවෙයි ලේබර් පක්ෂයේ දැන් ඉන්න නායක කියනවා උඹලා මේකට සහාය දුන්නොත් උඹලා අස් කරනවා සමහරව අස් කරනවා. එතකොට මේ වැරදිකාරෝ වෙච්ච අය බේරගන්න ඉංගලන්තයේ වෙනම හමුදාවක් හැටියට වෙන රටකට ගිහලා යුද්ධ කරන ගමන් යුද අපරාධ කරා කියලා අපේ වගේ යුද අපරාධ වලට මේ චෝදනා වල නෙමෙයි වැරදිකාරෝ වෙච්ච අය බේරගන්න ඒගොල්ලෝ වෙනම අනපන සම්මත කරලා අර මේ හියුමන් රයිට්ස් කවුන්සිල් එක කියනවා ඔව් අපිට පේනවා මේ යුද අපරාධ කරාට වැරදිකාර වුණාට ඉංගලන්ත ආණ්ඩුව ඒවා නිවැරදි කර ගැනීම සඳහා යම් ක්‍රමවේදයන් කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ කරලා තියෙන ක්‍රමවේදය මේ වගේ පණ සම්මත කරගන්න එක නම් අපිටත් තියෙන පණ සම්මත කරගන්න. අන්න එතනදී අපිට කොතරද වැරදුනේ? හරි දැන් ওই పూర్වෙහි තියෙනවා නම් අපිට අත්දැකීම් අපිට මේ දක්වා කරන්න බැරුනේ 2009 යුද්ධය අවසන් වෙනවා. ඩිලන් පෙරේරාත් ඔබතුමාත් විදේශ ඇමතිවරයා විදිහට ඉන්නවා ඒ කාල සීමාව. විදේශ රැකියා ඇමතිවරයා විදිහට. ඔබතුමාට ජාතික සම්බන්ධතා තිබුණා. අනෙක් පැත්තේ ඔබතුමා ඒවකට ප්‍රබල ඇමතිවරයෙක් ආණ්ඩුව පිළිබඳ සෑහෙන කතා කළා. අපිට කොතනද වැරදුනේ? ඒ වෙනුවෙන් අපිට ප්‍රවේශයක් ගන්න බැරි වුණේ තාමත්. මම හිතන්නේ නම් අපි යුද්ධය අවසන් වෙච්ච වහාම අපි නිවැරදිව ප්‍රවේශ වෙලා අපි හියුමන් රයිට්ස් කවුන්සිල් එක ඇතුලේ අපි පළවෙනි වටේ අපි නිවැරදි තීන්දුව අරගෙන අපි ජයග්‍රහණයක් කරන්නේ ඒ යෝජනාව. මම හිතන්නේ අපිට අවසාන වශයෙන් වැරදුනේම මේ යහපාලන ආණ්ඩුව කාලේ මංගල සමරතුමා ගිහිල්ලා අර මේ අපේ රටට විරුද්ධව ගෙනාපු යෝජනාවට අපේ රට ගිහින් සමහර අනුග්‍රහද දක්වපු එක. ඒක දැන් ඒක සම්බන්ධයෙන් අපි සමහර අයින් වුණා දිනේෂ් ගුණවර්ධනතුමා ගිය පාර සැසියේදී. දැන් ඊයේ දිනේෂ් ගුණවර්ධනතුමාගේ කතාවේ මම හිතාම සන්තෝෂ වෙනවා. එතුමා සම්පූර්ණයෙන්ම කිව්වේ නෑ අපි ඉල්ලා හිටිනවා අනෙක් රටවල වලින් සම්පූර්ණයෙන්ම මේක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එනිසා මේකට ඇඟිලි ගහන්න දෙන්න බෑ. ඒ රටවල ඉල්ලුවා සම්පූර්ණයෙන් මේ යෝජනාව විරුද්ධ වෙන්න කියලා. හැබැයි මම කියන්නේ ඒ අතරතුර මට පේනවා නිකන් අර ඒකට කියනවා ඉංග්‍රීසියෙන් reading between lines කියලා. ඒ සමහරවිට ඒ අතරතුර මට පේනවා ඇමතිතුමාගේ කතාව ඉතාම හොඳින් කෙරුණාට මේ සමහර උදවිය සමහර තැන්වල කියන කතන්දර අස්සේ නියුට්‍රල් කියන වචන වගේ අස්සේ මේ ආයි පාරක් මේ දෙගොල්ලොම එකතු වෙලා මේ අපි මේ එහෙනුත් භාගයයි මෙහෙනුත් භාගයයි කොටසක් දාලා හොඳ යෝජනාවක් සම්මත කරමුද වගේ නිකන් මැදකට එකක් නෑ මේකේ. ඔබතුමා සරලව කියන්නේ කෙලින්ම කතා කරොත් ඇමතිවරයා කෙලින් කතාවක් කරලා කෙලින් තීන්දුවක් ගන්න හදද්දී අනෙක් පැත්තෙන් කුමන්ත්‍රණයක් වෙනවා කියලාද? ඇමතිවරයා කෙලින් කටයුතු කිරීමේදී ඇමතිවරයාගේ කකුලෙන් අදින සමහර අය ගැන ඇමතිවරයා ප්‍රවේශම් වෙන්න ඕනේ මම කියන්නේ. කුමන්ත්‍රණයක් නෙවෙයිද? කුමන්ත්‍රණයක් නෙවෙයි. කොහොමද මෙතන කුමන්ත්‍රණයක් නෙවෙයි. කවුද කකුලෙන් අදින්නේ? දැන් මෙහෙමයි ලෝකයේ අපි වගේ රටවල් වල තීන්දුව ගැනීමේදී සමහර වෙලාවට ඒ ආණ්ඩුව ඇතුලේ ඇමතිවරයෙක් එක්කෙනෙක් ඒ ආණ්ඩුව වල ඇමතිවරු එක්කෙනෙක් දෙන්නේ කල්ලා ගන්නවා සමහර රටවල් කකුලෙන් අදින්න. දැන් මේ ආණ්ඩුව එහෙම කකුලෙන් අදින්න ඇමතිවරු අල්ල ගන්න විදිහක් නැහැ. මේ ප්‍රශ්නේ සියලු ඇමතිවරු සහ මේ කැබිනට් එකවන්ව ඉන්නවා මන්ත්‍රීවරු. එතකොට එහෙම වුණාම මේගොල්ලෝ ඊළඟට බලනවා රාජ්‍ය නොවන සංවිධාන කීපයක් අල්ලගෙන ඒ හරහා බලපෑම් කරන්න. දැන් මේ අපේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ඉස්සර වගේ නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන අර NGO මුවාවෙන් නෙවෙයි දැන් ඉන්නේ ආගමික කල්ලි මුවාවෙන්. අපේ රටට දැන් ඇවිල්ලා දැන් ඉන්නේ ඉස්සර ඉන්නේ කෙලින්ම NGO රාජ්‍ය නොවන සංවිධාන සල්ලි ගන්නවා ඩොලර් දාගත්තා ගියා. දැන් ඒවා ඇවිල්ලා තියෙන අපේ රටට ආගමික කල්ලි මුවාවෙන්. කතෝලිකත් නොවන බෞද්ධත් නොවන හින්දුත් නොවන ආයි පාරක උපන්නයි කියලා ඔය එහෙම එනවා ආගමික කල්ලි මුවාවෙන්. ඇවිල්ලා ඒගොල්ලෝ එක එක තැන්වල ප්ලාන්ට් වෙනවා.
ඒ අය තමයි ඒ ඇලුව තමයි ඊට පස්සේ අර බලල්ලෝව කොස්සට භාව කරනවා වගේ අර කකුලෙන් ඇදීම් කරන්නේ. මට පේනවා මම මේක නම් දැම කියන්න යන්නේ නැත්තේ මට ඒක ගැන තාම ස්ථිරතාවම 100%ක්ම ඔප්පු කරන්න බැරි හින්දා. අසාධාරණයි. නමුත් මට පේනවා reading between lines සමහර කතා අස්සේ පිටිපස්සෙන් කතා ඇහෙනකොට මට හිතෙනවා ඒ ආගමික කල්ලි නිකායන් බලපෑම් සමහර තැන්වල සිද්ධ වෙනවා දෝ. ඒ නිසා ඒ ගැන ප්‍රවේශමින් අපි පරිස්සමින් කටයුතු කරන්න ඕන. ආණ්ඩුව හැම දෙයක් පිළිබඳව හොයනවා කියලා කියනවා. සමහර වෙලාවට සරල දේවල් පිළිබඳව බුද්ධ්‍යංශ පවා ක්‍රියාත්මක වෙනවා කියලා කියන පරිසරයක ඔබතුමා කියන දේ පිළිගන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරොත් මම හිතනවා මම දන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනටම මේ ගැන තොරතුරු ලැබිලා ඇති. ඒත් බබා එතුමා මේ තොරතුරු ලැබුණම බොහොම දොර දක්නා නුවණ කෙනෙක් හැටියට එතුමා මේ තොරතුරු දැක්කම මේ තොරතුරු ආපු වහාම නිකන් පැනලා කටයුතු කරන්නේ නැහනේ. ඒ තොරතුරු ඔස්සේ ගිහිල්ලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වලට යාවි. ආණ්ඩුව ගත්තේ නම් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා අර ඉලක්කයට මේ ඉලක්කයට අරගෙන යනවා කියලා ජාත්‍යන්තර සමත්තා සියල්ලක්ම තියනවා කියලා දිලන් පෙරේරා මහතා කෙලින්ම ඔබතුමාගෙන් අහනවා ආණ්ඩුව අසමත් නේද කියලා. උත්තරේ හදාගන්න විරාමෙන් පස්සේ රටට කියමු. අපි අලුත් තීරණයත් සමගින් ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලන් පෙරේරා මහත්මයා එක්ක අපේ තීරණේ වැඩසටහනේ ඉන්නේ. විරාමයට යන කලින් මම ඔබතුමාගේ අහපු ප්‍රශ්නේ ආණ්ඩුව අසමත් නේද? එකක්. ඔබතුමාලා කිව්වේ ආණ්ඩුව බාර ගන්න කලින් මහ බැංකු මංකොල්ලකරුවන් කණෙන් අල්ලගෙන විලවලා නීති ක්‍රියාත්මක කරනවා කියලා. ආර්ථික ඉලක්කයකට අරගෙන යනවා කියලා. සමෘද්ධිමත් රටක් හදනවා කියලා කිව්වා. විදේශ සම්බන්ධතා අරගෙන ආයෝජකයෝ ලංකාවට අරගෙන ඇවිල්ලා අපි මේ ඉලක්ක වලට යනවා කියලා කිව්වා. මොකුත් වෙන්නේ නැහනේ. ආණ්ඩුව අසමත් නම් නෑ. මම ආණ්ඩුව අසමත් නෑ කියලා කියන්නේ අපිට ආණ්ඩුවේ අසමත්කම සහ සමත්කම බලන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාව මොකක්ද ආණ්ඩුව ගැන හිතන්නේ කියන කාරණය. දෙක ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව තමයි ආණ්ඩුවේ අසමත්කම සහ සමත්කම බලන්න වෙන්නේ මේ යුගයේ. දැන් ලෝකයේ ගමන් කරන්නේ අලුත් සාමාන්‍යයක් එක්ක. ඒ කියන්නේ ලෝකයේ හැම රටක්ම වගේ තමන්ගේ වැඩපිළිවෙළවල් තමන්ගේ සැලැස්මවල් තමන්ගේ අයවැයවල් සියල්ල සකස් කරගන්නේ කොරෝනා වසංගත තත්ත්වය කියන කාරණාත් එක්ක අලුත් සාමාන්‍යයක් එක්ක. ලෝකයේ දැනට තියෙන සියලුම රටවල් වල ආර්ථිකය රිනවා. චීනය විතර යම් ප්‍රමාණයකට දැන් ධන වේගය අනිත් ඔක්කොම රිනවා. එතකොට එක්සත් යහපාලන ආණ්ඩුව කාලේ කොරෝනා වසංගත තත්ත්වය නැතුව 6.7 තිබෙන ආර්ථික වර්ධන වේගය 2% අඩු වුණා කොරෝනා නැතුව. දැන් ලංකාවේ ආර්ථික වර්ධන ඍණ තමයි. හැබැයි ඍණ වුණාට අපි ඍණ වලින් ඉන්නේ තාම බිඳුවට ආසන්න ඍණ. එතකොට දැන් මින් එහාට ආර්ථික වර්ධන වේගය බලන්න වෙන්නේ ධන වැඩි පැත්තට නෙවෙයි. බිඳුවයි නම් හොඳයි. ඒ නිසා ලෝකයේ ආර්ථික වර්ධන වේගයන් ඍණ වෙන අවස්ථාවකදී අපේ රට විවිධ ප්‍රශ්න සංගරාවන් මැද්දේ සංසන්දනාත්මකව ආර්ථිකයත් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරනවා කියලා මම හිතනවා. දෙක පළවෙනි වටේ කොරෝනා රැල්ල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් දැන් විරුද්ධ පක්ෂයත් කියනවානේ ෂෝක් මේ ගොඩාමත නීමට වැඩේ කරා කියලා. දැන් දෙවැනි වටේ කොරෝනා රැල්ල එනකොට ආසාදිතයන් වැඩියෙන් ආවා අර මේක දෙවැනි වටේ නම් ෆේල් කියලා කිව්වට කොරෝනා රැල්ල කළමනාකරණය පිළිබඳව ලකුණු දෙන්නේ WHO සංවිධානයනේ. මීට සුමානකට ඉස්සෙල්ලා WHO සංවිධානයේ වාර්තාව අනුව දෙවැනි රැල්ලෙන් 1 නවසීලන්තේ 10 ලංකාව. අර 180 ගානක්. එතකොට දෙවැනි රැල්ලත් ආසාදිත සංඛ්‍යාව සුවපත් වෙච්ච සංඛ්‍යාව කියන්නෙම නෑ මේ සමහර විරුද්ධ පක්ෂය සුවපත් සංඛ්‍යාව සාමාන්‍ය සංඛ්‍යාව. සහ නිරෝධායන නීති රීති සහ ආශ්‍රිතයන් හඹා යන විදිය මේ සියලු කාරණා එක බැලුවම දෙවැනි රැල්ලෙත් කොරෝනා කළමනාකරණයේ වසංගත තත්ත්වය කළමනාකරණය අපි ලෝකයේ 10 වෙනි තැන. එතකොට ලෝකයේ ඇමරිකාව, ඉන්දියාව, ඉංගලන්තය අපේ රටට විරුද්ධව යෝජනා ගෙන උන්දලා ඒ ඔක්කොම ෆේල්. එහෙම බලනවා.
අපි ෆෙල් කියනවා. ඊළඟට ඒ පැත්තෙන් අපි පාස්. ඊළඟට මම පාස් කියන්නේ. මේ ප්‍රශ්න සියල්ල මැද්දෙත් මේ වෙලාවේ අපේ රටේ ඉන්න වී ගොවියට තමන්ගේ වී වලට 50-55ක මිලක් ලැබෙනවා. ඒක වී ගොවියාගේ පැත්තෙන් හොඳ මිලක්. ඊළඟට මොන ප්‍රශ්න තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය නිසා මතුවෙච්ච සෞඛ්‍ය හේතු වලට පිළියම් යොදමින් ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වලට වඩා ඉක්මනින් එන්නත ඒ කොරෝනා වලට එන්නත හොයාගත්ත විගස ඒ එන්නත ලබා ගන්න පුළුවන් රට ඉන්දියාවද එංගලන්තයේද වෙනත් රටද ඒවත් එක්ක සාකච්ඡා කරමින් WHO වගේ සංවිධානත් එක්ක සාකච්ඡා කරමින් අපේ රටේ දැන් එන්නත යම් ආකාරයක වර්ගීකරණයක් කරමින් එන්නත ඉතාම ඉක්මනින් ඒ වල්නරබල් ඒ අවදානම් සහිත රාජ්‍ය නිලධාරීන්ටත් ඒ වගේම අවදානම් සහිත ගම් කොටස් වලටත් ලබා දීමේ කටයුත්ත ඉතාම ඉක්මනින් කරගෙන යනවා. ඊළඟට ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා ගෝඨාභය මහත්තයා මේ රට බාර ගන්නකොට. ගෝඨාභය මහත්තයා මේ ජනාධිපති වෙනකොට සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා බැලුවේ සැකෙන්. මුස්ලිම් මිනිහා සිංහල මිනිහා දිහා බැලුවේ සැකෙන්. අද කාඩිනල්තුමාට මේ වෙනදාට වඩා අනවශ්‍ය හදිස්සියකින් පාස්කු කොමිසමේ වාර්තාව එළියට දැම්මයින් පස්සේ ඒ වාර්තාව මේ බලන්න අයි මේ කැබිනට් අය දැම්මේ කියන තත්ත්වයට කියන්න වුණත් හැකියාව ලැබෙන පරිසරය ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව දැන් මුස්ලිම් මිනිහා මේ බෞද්ධ මිනිහා දිහත් කතෝලික මිනිහා මුස්ලිම් දිහා සැකෙන් බලන්නේ නැහැ. පල්ලි ගියාම බෝම්බ යදිනවා කියලා බයක් නැහැ. අපේ දැන් මුස්ලිම් මිනිහා යනකොට කඩුවෙන් කොටයි කියලා බයක් නැහැ. ඉතින් ජාතික ආරක්ෂාව පිළිබඳ තිබිච්ච මේ මහා බය සම්පූර්ණයෙන්ම අපේ ඔළුවේ කොච්චර ගියාද කියලා කියනවනම් විරුද්ධ පක්ෂයේ අය එල්ලී පිට ජනාධිපතිතුමාට අපහාස කරනවා. ජනාධිපතිතුමා වචනයක්වත් අහලා තියෙනවද නිකන් විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ නමවත් කියනවා. කොහොමද ජනාධිපති වර්ණකාරී කිව්වෙත් නැහැ දැන් කියන්නෙත් නැහැ. නමුත් ජනාධිපතිතුමාට කරන්න පුළුවන් අපහාස උපහාස සියල්ලම කරද්දි ඒ අයට ඒවා කරන්න අවශ්‍ය කරන පරිසරද උදාහරණයක් ඇටියට මේ උතුරේ ජනතාව පෙළපාලි යනවා මේ මානව හිමිකම් නැහැ කියලා. හැබැයි උතුරේ ජනතාවට පෙළපාලි යෑමේ මානව හිමිකම් දැන් තියෙනවා. ඒ නිසා ඊළඟට ලෝකයේ බොහෝ රටවල් පුදුම වෙනවා. දැන් ඉන්දියාවේ මෝදි අගමැතිතුමාගේ ආණ්ඩුවත් සමග ලංකාවේ තියෙන සම්බන්ධය, ඒ වගේම චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතාම ඉහළ පෙළ නිලධාරීන් ලංකාවට ආවා අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා පරදින්න ඔන්න මෙන්න තියලා ඒ රාජ්‍ය ලේකම්තුමා මෙහෙට ආවා. දැන් අද ඉම්රාන් ખાන් මහත්තයා ඇවිල්ලා ගියා. ඒ කියන්නේ ඒ රටවල් වල ප්‍රශ්න ඉන්දියාවයි චීනයේ ප්‍රශ්න. හැබැයි ඉන්දියාවයි චීනයේ දෙකම අපිත් එක්ක කතා කරනවා. ඉන්දියාවයි පාකිස්තානයේ මරා ගන්න ප්‍රශ්න. හැබැයි ඒ රටවල් දෙකම අපිත් එක්ක කතා කරනවා. ඒ නිසා අර නොබැදි ප්‍රතිපත්තිය මත ඉඳගෙන කාරණා කටයුතු කිරීම කරනවා. බඩු මිල ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ප්‍රායෝගිකව දන්න වැඩි බඩු මිල අපි උත්සාහයක් දරුවා දැන් කිසුමානේ රට පුරාම ඇවිදලා බඳුරු නැමැතුමත් ලසන්තලගේ නැමැතුමත් මේ බඩු වර්ග 27ක මිල යම් ප්‍රමාණයක පවත්වා ගන්නට ඒක ඒ විදිහට පවත්වා ගන්නට අපි උත්සාහයක් දරනවා. ඒ වගේම තමයි අර සිස්ටම් චේන්ජ් එක. ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා බලයට ගෙනීමේ ඒ බලාපොරොත්තු වෙච්ච මිනිස්සු බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් එක ගැන අද කට්ටියට අමතක වුණාට ඒක වෙලා තියෙනවනේ. දැන් ගෝඨාභය මහත්තයා බලයට එනකන් හැම අමාත්‍යාංශයකම ජනාධිපතිතුමාගේ පින්තූරය, අගමැතිතුමාගේ පින්තූරය, ඇමතිගේ, රාජ්‍ය ඇමතිගේ, ලේකම්ගේ ෆොටෝ සාප්පුවක් නේ. දැන් රාජ්‍ය ලාංඡන විතරයි. ඒක සිස්ටම් චේන්ජ් එකක් නේ. මේක ලොකුවට අනේ වැඩක් නැහැ කියලා කියන්නේ මේක සිස්ටම් චේන්ජ් එකක්. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් ෆොටෝ එක විතරයි ගැලවුනේ, ෆොටෝ එක විතරයි වෙනස් වුනේ කියලා. අය ඇත්ත. ෆොටෝ විතර නෙමෙයි දැන් මහා පොළොවේ ලංකාවේ කොච්චර රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් ගණන් ගේන්න නැද්ද පරිසරය ආරක්ෂා කරගන්න කියලා. හැබැයි සිස්ටම් චේන්ජ් එකත් එක්ක අපේම පක්ෂයට ගෝඨාභය මහත්තයා කියනකොට පෝස්ටර් ගහන්න එපයි කියලා. අර ගම්වල තාප්ප උඩ සිගරට් එක බීපු දරුවෝ පහළට බහැලා අවුරුදු උත්සවය නවත්තලා පේට සල්ලිකව කරන තාප්පේ ලස්සන චිත්‍රයෙන්ද. ඒක සිස්ටම් චේන්ජ් එකක්. ඒක මේ අපිට දැනෙනවා යනකොට. හැබැයි ඒක අව탁සියරු කරන්න වැඩක් නෑ කියන්න පුළුවන්. ඒක මම කියන්න හදන්නේ ඔව්
කොරෝනා වසංගත තත්ත්වය නැතුව අර තිබිච්ච නෝමල් එකේ තිබිච්ච සාමාන්‍ය තුල බැලුවොත් නම් මේ ප්‍රශ්නයක් තමයි. හැබැයි මුළු ලෝකෙම දැන් අලුත් සාමාන්‍යයක්. කොරෝනා වසංගත තත්ත්වයක් නෑ, මාස් දාන්න ඕනේ නෑ, මිනිස්සු මැරෙන්නේ නෑ, වසංගතයක් නෑ කියලා හිතාගෙන වැඩ කරනවා නම් එතකොට ජනතාවගේ පැත්තෙන් ලෝකයේ අමතක කරලා වැඩ කිරීමක් සිදු වෙනවා. හරි දැන් ඩිලම්පිර මත දැන් ඔබතුමා දැන් ඔය තර්කේ උඩාගෙන හරි ආණ්ඩුව සමත් කියන තැනට. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව ඉස්සරහා තියලා තමයි 3-2 බලයක් ලබා ගත්තේ. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අවුරුදු එකමාරකට වැඩි ආණ්ඩුව බලයට පත් වෙලා. තාම ආණ්ඩුවට බැරි වෙලා තියෙනවද අර සෞභාග්‍ය දැක්ම ඉලක්කගත ක්‍රමවේදයට ඉලක්කයට යන්න? අවුරුද්දෙන් අවුරුද්ද අපි කොහොමද මේ ශක්්‍යතා අධ්‍යයනය කරගෙන ඊට පස්සේ භාවිතාව තුළ ටාගට් ඇචීව් කරගෙන නැත්නම් ඉලක්ක සපුරගෙන ඉස්සරහට යනකොට තිබුණ කාලරාමුවක්. ඒ කාලරාමුව යම් තැනක දඩා වෙලා තියෙනවා. අපිට තව අවුරුදු 3මාරක් ගියාට පස්සේ මැතිවරණයක් එනවා. එතකොට කියන්න වෙන්නේ අපිට කොවිඩ් හින්දා මේක සාක්ෂාත් කරගන්න බැරි වුණා කියලාද? මේ තියෙන තත්ත්වයට අයි තාම අනුගත වෙන්න වෙලා බැලුවා. මම කියපු කාරණාවනි පොඩි දෙකම එකඟ වෙන්නේ නැහැ. ඒ තමයි ආණ්ඩුව හදලා අවුරුදු කමාරක් ගියේ නැහැ. ජනාධිපතිතුමා පත් වෙලා අවුරුදු කමාරක් ගියා. ආණ්ඩුව හදලා තාම මාස 5යි. අගෝස්තුවේ ආණ්ඩුව හැදුනේ. ලංකාවේ මම දකින විදියට නායක වර්ග දෙකක් ඉන්නවා. එකක් ඉලෙක්ටඩ් ලීඩර්ස්ලා, අනිත් අය සිලෙක්ටඩ් ලීඩර්ස්ලා. ඉලෙක්ටඩ් ලීඩර්ස්ලා කියලා කියන්නේ ජනාධිපතිතුමා වගේ අපි වගේ ඡන්දයෙන් පත් වෙච්ච නායකයෝ. සිලෙක්ටඩ් ලීඩර්ස්ලා කියලා කියන්නේ ඡන්දයෙන් පත් වෙච්ච නායකයොත් එක්ක ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන දේශපාලන සුසුකම් මත තෝරාගත්ත අමාත්‍ය ලේකම්වරු, දිසාපතිලා, ග්‍රාමසේවක මහත්වරු, ප්‍රාදේශීය ලේකම්ලා, ග්‍රාමසේවක මහත්වරුලා කණ්ඩායම. එතකොට ලංකාවේ ආණ්ඩුවක සාර්ථකභාවය රඳා පවතින්නේ මේ සිලෙක්ටඩ් සහ ඉලෙක්ටඩ් ලීඩර්ස්ලාගේ සුසංයෝගයේ සාර්ථකත්වය මත. දැන් ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවා නොවැම්බර් මාසේ 16 පාර්ලිමේන්තුවක් නැහැ. ඉතිවිච්ච පාර්ලිමේන්තුව එතුමාට සහාය වෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි. විසිරුවාරන පස්සේ තන් තියන්න වෙන්නෙත් නැහැ. අගෝස්තු වෙනකම් පාර්ලිමේන්තුවක් නැහැ. කියන්නේ එතුමාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් නැහැ. එතකොට එතන අර ඉලෙක්ටඩ් ලීඩර්ස්ලාගෙන් දෙන්න ඕන සහායකය එතුමාට ලැබෙන්නේ නැහැ. පළාතට ගියාම පළාත් සභාවක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවක් නැතුව පළාත් සභාවක් නැතුව 15ම මට්ටමේ ප්‍රාදේශ සභා ටිකයි ජනාධිපතිතුමයි තමයි මේ අගෝස්තු මාසේ වෙනකන් අර සිලෙක්ටඩ් ලීඩර්ස්ලත් එක්ක රට අරගෙන යන්නේ. ඒ සිලෙක්ටඩ් ලීඩර්ස්ලා ගොඩේ සමහර අය හිටියේ යහපාලන ආණ්ඩුව එක්ක වැඩ කරපු අය. ඒ නිසා හරියටම සිලෙක්ටඩ් සහ ඉලෙක්ටඩ් ලීඩර්ස් සුසංයෝගයේ නිවැරදිව ගොනු වෙන්නේ අගෝස්තුවේ. හැබැයි දැන් ඒ නිසා අවුරුදු එකමාරක් මම කිව්වා ඔබතුමා කාරණේ නිවැරදි. අවුරුදු එකමාරක් නෙවෙයි ආණ්ඩුව හදලා අවුරුදු මාස 5යි. හරි දැන් අපි ඔබතුමාලා දැන් එක කතා කියනවානේ. හරි දැන් අපි මෙහෙමයි. හැබැයි මහජනතාවට ඕන කොක්කෙන් හරි කික්කින් හරි ගෙඩිය කඩන්නනේ. දැන් ඔබතුමාලා තව අවුරුදු 3මාරක් ගියාට පස්සේ ඔය කියන කාරණා ටික කිව්වොත් ඔබතුමාලා විශ්වාසයක් තියෙනවද ආය ආණ්ඩුව පිළිබඳ මහජනතාව ඡන්දෙ දෙයි කියලා? කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගෙඩිය කඩනවා නම් කඩන්නේ ගෝඨාභය මහින්ද සුසංයෝගයම තමයි. මොකද ඉතිහාසයේ පුරාම මේ රටේ මෑත ඉතිහාසයේ කොක්කෙන් හෝ කෙක්කෙන් කඩන්න ඕන මේ වැඩේ කරේ මේ සුසංයෝගය තමයි. අවුරුදු ගානක් තිස්සේ මේ රටේ තිබිච්ච කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන මේ හමුදාව ශවීන්ද්‍රලම සරත් ෆොන්සේකලම කරන්න කොටලා ඉඳගෙනත් විවිධ පක්ෂවල නායකයෝ ආණ්ඩු කරන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ කොක්කෙන් නෝ කෙක්කෙන් කරන්න කියන එක්ක කොක්කෙන් ගිහිල්ලා කෙක්කාත ඇරියා අපිට කෙක්කෙන් කොක්කාත ඇරියා. හැබැයි කොක්කෙන් හෝ කෙක්කෙන් මේක කරනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරු තීන්දුව කරා. තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් කරා. මහින්ද රාජපක්ෂ මහතුමාගේ දේශපාලන නායකත්වය මත සියලු දෙකව කරගෙන වැඩේ කරනකොට තිරයින් පිටිපස්සේ වැඩේ කරේ ගෝඨාභය. එතකොට මහින්ද ගෝඨාභය සංයෝගය තමයි කොක්කෙන් නෝ කෙක්කෙන් LTT එක පරාජය කළේ. ඊළඟට මෑත ඉතිහාසයේ ලෝකෙටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොරෝනා. මේ කොරෝනා වසංගත තත්ත්වය මම මේක කිව්වම නැවතවරක ඔබතුමා මට කියයි මේ මම ආණ්ඩුවෙන් කියනවා කියලා නෑ. නිකන් මොහොතකට හිතන්න ජනාධිපති සජිත් ප්‍රේමදාස අගමැති මේ වෙනින් කවුරු හරි අද එහෙනම් ඔයාටයි මටයි මේ ඉන්ටර්වියු කරන්න වෙන්නේ Zoom එකෙන්. මොකද ඒ තරම් කොරෝනා
ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු මරාගෙන වැටිලා ඛණ්ඩ නැතුව පාලනය කරගන්න බැරුව තත්ත්වයක් මතුවෙනවා. අද අනේ මේ කොරෝනා නෑ වගේනේ දැන්. කොරෝනා තිබුණත් පෙළපාලියන්නේ කොරෝනා නෑ වගේ. සෞඛ්‍ය අංශයේ නිලධාරීන් මේ අපිට ලොකු සේවයක් කරපු මිනිස්සු ටික අද ස්ට්‍රයික් කරනවා ඇයි? අලුතෙන් රස්සාවල් වලට දානකොට සෞඛ්‍ය අංශයට දාන්න එපා කියන්නේ. එතකොට ඒ අය එහෙම කරන්න මොකද ඒ අයගේ වෘත්ති ප්‍රශ්නයක් තියෙන ඇත්ත. නමුත් ඒ අයට අමතක වෙනවා මේ කොරෝනා වසංගත තත්ත්වයක තියාගෙන ලක්ෂයකට අඩු ආදායම්ලාභීන් රස්සාවල් දුන්නේ ගෝඨාභය. පාස්. උපාධිධාරී සියලුම 50 රස්සාව දුන්නේ ගෝඨාභය. පාස්. හැබැයි කොරෝනා නැහැ කියලා හිතාගෙන තමයි තමන්ගේ අයිතිවාසිකම් පෙනී ඉන්නේ. මම ඒක දොස් කියනව නෙමෙයි. අපි අර අඩු ආදායම්ලාභීන් රස්සාවලට දානකොට දැන් IT එකට දාලා හරියන්නේ නැහැ නේ. IT එකට ඕන කරන්නේ මේ ආයතනයේ වැඩ ගන්නක් දැකීම් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දානකොට ඒ තැන් වලට අපි දාන්න ඕනේ. නමුත් ප්‍රශ්නයට අවතීර්ණ වෙන්නේ අනිත් අයට මාස් දාපන් කියලා උපදෙස් දෙන සෞඛ්‍ය අංශයෙන් අය අවතීර්ණ වෙන්නේ මාක්ස් නැතුව යකානටාගෙන දෙගානටාගෙන. ඒයි අර ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි මේ රට කොයි විදිහටද පාලනය කරලා තියෙන්නේ? කොරෝනා නෑ දැන් වැඩේ නෝමල්. ඒ හින්දා අපේ අයිතිවාසිකම් සටන් කිරීමට මේ කොරෝනා වලින් බාධාවක් නැහැ කියලා හිතාගෙන තමයි වැඩේ කියන්නේ. අපි අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ. රිලම් පෙරේරා මහත්තයා මේ ඔබතුමා මෙවර බදුල්ලෙන් එල්ලනකොට ඔබතුමාට හම්බුනේ 53081යි මනාප. ඇයි එච්චර අඩු වුනේ? ඒක අඩු වීමේ අර මගේ දේශපාලන තීන්දුව බලපෑමනේ. ඒ කියන්නේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් අනුව ආණ්ඩුවට එකතු වුණයි කියන කාරණේ මම කිව්වට ඒක ඒ විදිහට මුස් පිළිගන්නේ නැහැ. හැබැයි 53000 තියාගෙන බේරිච්ච එක ලොකු දෙයක්. නෑ මට මම මැතිවරණ කාලේ මනාප විදිහට තිබුණේ. එතකොට මට පොහොට්ටුවෙන් කිව්වේ මම පොහොට්ටුවට ආවට මම පොහොට්ටුවේ බසිල් මහත්තයා නම් කරාට පොහොට්ටුවේ දිස්ත්‍රික්ක මට්ටමේ අය කිව්වේ කීප දෙනෙක් කරනකොට පොහොට්ටුවේ මාත් එකතු වුණා හිටියා කිව්වේ මෙයා පරක් වෙලා පොහොට්ටුවට ආවේ. ඒ හින්දා පොහොට්ටුවට උඹලා දෙන්න දෙන්න එපා. ඊළඟට අනිත් දිස්ත්‍රික්ක සංසන්දනාත්මකව බදුල්ල දිස්ත්‍රික්කයේ තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් තියෙන තැන. නිමල්සිරි පාලමාත් 141ක පළවෙනියා තවත් එක්කෙනෙක් ආවා අපේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ. එල්ලුවේ දෙන්නම ආවා. අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ටිකක් බලගතුයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්ට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා මුට ශ්‍රී ලංකාවට මුට දෙන්න එපා. මු ශ්‍රී ලංකාවේ මේ පොට්ටු ගියා කියලා. එතකොට මම ආවේ ශ්‍රී ලංකාවේ උන් දෙන්න එපයි කියද්දි පොහොට්ටුවේ සමහර දෙනවා ගන්ධබ්බෙක් වගේ තමයි ආවේ. අර මම හදාගත්ත දේශපාලන පදනමක් තිබුණා. මොකද මට මොන ආකාරයේ චෝදනා කරත් කිසි කෙනෙක් මට ඒ හොරෙක් කියන්නේ. දැන් ඔබතුමාට ඒ හොරකමට වංචාවට එරෙහිව මම පෙනී හිටියා කියන කාරණය වෙනුවෙන් 54000ක් මම වෙනුවෙන් පෙනී හිටියා. ඒ 54000 තමයි මාව මෙතෙන්ට ගෙනාවේ. ඔය තීරණාත්මක සාධකයේද බලපෑවේ නැත්නම් දැන් වගේ ඡන්දය අරගෙන කොළඹට ඇවිල්ලා ආයෙ ඡන්දයක් කරනකොට ගමට ගිහපු එක නෙවෙයිද හේතු උනේ? නෑ මට එහෙම ප්‍රශ්නකුත් තිබුණා. මොකද හේතුව මම මේ අවසානයේ ඡන්දය ඉල්ලුවේ මේ පාර ඉල්ලන්න ඉස්සෙල්ලා 2010 2015 ම ඡන්දය ඉල්ලුවේ නෑ. මම ජාතික ලයිස්තුවේ ආවේ. ඒතකොට ඔබ කියන ඔතුමාගේ අර අවුරුදු 10ක් තිස්සේ ඡන්දය ඉල්ලුවේ නෑ කියන කාරණේත් බලපෑවා. හැබැයි මම 94 ඡන්දය ඉල්ලුවා. පළවෙනියා 2010 ඉල්ලුවා. දෙවෙනියා 2004 ඉල්ලුවා. දෙවෙනියා මම කිව්වා මේ අපේ මේ නිවාසී මහත්තයා හිට ඇවිල්ලා ඒ නිසා මම 2004 ඉල්ලුවා දිනුවා 2010 ඉල්ලුවා දිනුවා. ඊට මම ඡන්දය ඉල්ලපු වතා හැමතාව දිනලා තියෙනවා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මගේ දේශපාලනයේ වෙන අයට නැති සමහර දේවල් දැක්ක නිසා. ඒකේ මගේ හැම ඡන්දයකම බැලුවා මේ ඡන්ද තමයි අමාරුම ඡන්දේ. එකක් මම අවුරුදු 10කින් පස්සේ ඡන්දෙ ඉල්ලන්න යන්නේ. දෙක දේශපාලන පෙරවැරද්දක් තියෙනවා. පක්ෂයේ තීන්දුව ගත්තා කියලා හරිය මේ හරියන්නේ නැහැ. තමුසේ මොකද අර ඒක අබද්ධ ආණ්ඩුවට ගියේ කියලා. එහෙම ඒකට දඬුවමක් දුන්නා. 3 පක්ෂ දෙකම ගැහුවා. දැන් වෙන තැන නම් ශ්‍රී ලංකාකාර මෙතන ශ්‍රී ලංකාවේ නුක් ගැවුවා පොට්ටුනුක් ගැවුවා. ඉතින් ඒ ආපු ඒ ගමන ඇතුලේ බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු මාව වෙනුවෙන් පෙනී හිටියා. මම ඒ හින්දා මම බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු වෙනුවෙන් ඒ මම අරන් ආපු දේශපාලන ප්‍රතිපත්ති ටික ඒ විදිහටම ආරක්ෂා කරගන්නවා ඉදිරියේදී. ඉස්සෙල්ලම අහන්න ඕන ප්‍රශ්නයක් මම අන්තිමටම අහන්න තියාගත්තා. අන්තර්ජාලයට ගිහපුවම විකිපීඩියා ඔබතුමාගේ නම සඳහන් කරලානේ බෝධිය බුදුගේ ඩිලාන්
උද කොතනකදවත් ඒ නම පාවිච්චි කරන්නේ නැහැ. ඔව් මම පාවිච්චි කරන්නේ නම මැතිවරණ සඳහා පමණයි. ඔබතුමා මැතිවරණයට හදාගත්ත නමක් නෙවෙයි නැත්තම් උපත් ඇන්සල් නම තියෙනවනේ. ඉතින් මැතිවරණයට තමයි මම ඇන්සල්ම් කියන නම ඉස්සරහට දාගන්නේ. එතකොට මේ නම්බරේ එක දෙක ඔය ගන්න පුළුවන් නිසා. නැත්තම් යෝග මගේ පෙන්සාතිගේ නම. හැබැයි මම මැතිවරණ විතරයි ඒ නම ඉස්සරහට ගන්නෙ. සමහර වෙලාවට දේශපාලනයේ තියෙන උපති තාත්තා හිතන්නේ නැහැ නේ මම දන් දීලා කියලා මනාප ක්‍රමයකට දවස්වල කොහොමද තාත්තා දේශමාලේ හිටියට හරි කෙනෙකුට තාත්තා දේශමාලයක් නේ කියලා. හැබැයි තාත්තා සමාජ පක්ෂයේ ඉල්ලුපිට ඡන්දේ හැමදාම පරාදයි. හැබැයි ඒ දවස් මනාප ඡන්ද ක්‍රමයක් තිබුණේ නැහැ නේ. ඒ හින්දා ඉතින් මේ අයන්නක් ඉස්සරහට දාගෙන නමක් තාත්තා දාන්නේ නැහැ මේ ඡන්දයක් බලාගෙන. ඩිලම් පෙරමත් ඔබතුමා එක තැනකදී කියනවා මට අඩුම ගානේ රිලා ඇමතිකම හරි දෙන්න කියලා. ඉල්ලුවද ඇමතිකම? නෑ මෙහෙමයි. රිලා ඇමතිකම කියන කාරණා මම ඇත්තටම කිව්වේ රිලව් ප්‍රශ්නය පිළිබඳව නැත්තම් මාධ්‍ය කතා කරන්නේ නැහැ. මේක ප්‍රශ්නයක්. මේ දැන් අපි කියනවානේ දැන් ගෙවතු වගා කරන්න මෙච්චර. ගිහිල්ලා අහන්න මේ ගම්වල මිනිස්සුන්ගේ ගම්වලට යන්න ඕනේ මෙතනින් පොඩ්ඩක් යන්නකෝ මේ හෝමගමට කොට්ටාවට. මම ඉන්නේ මත්තේගොඩ. මත්තේගොඩ අපි ඉස්සරහ ගෙදර ගමුටන් ගහේ රිලව්. එතකොට වවන්න කියනවා. හැබැයි ඒ වගේ භාගයක් රිලව් කනවා, වඳුර කනවා, මොනුරු කනවා, දඩුලේන කනවා, ඉත්තව කනවා. අපි බෞද්ධ ඉඳ මරන්නේ නැහැ උන්. අපි මොකුක මරන්නේ නැතුව අපි බැලනවා නොකා. ඊට මේ රිලව් ප්‍රශ්නය මේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මේ සංවාදයට ගන්න හොඳම දේ තමයි මට රිලා ඇමතිකම දුර ගන්නවා කියන එක මේ වෙන මොකටවත් එහෙම නැත්නම් මේක මාධ්‍ය යන්නේ. දැන් ඔබතුමා ඇමතිකමක් ඉල්ලුවේ නැද්ද? මම ඉල්ලුවෙත් නැහැ. මම ඉතිහාසය ඉල්ලලත් නැහැ. මේ පාර මට එහෙම ඉල්ලන්න අයිතියකුත් නැහනේ. ඒ කියන්නේ දේශතත්වය පිළිබඳව ගත්තම හරි. ඔය වියත් මග ගත්තා මම වියත් සහ වියපත් දෙකම වරද වියතුත් හරි මම වියපත් දැන් මට දෙකම තියෙනවා ඩිග්‍රීකුත් තියෙනවා ලෝය හැබැයි දේශපාලන වශයෙන් මම පොහොට්ටුවේ ජූනියර් නේ ඒ නිසා මම පොහොට්ටුවේ මන්ත්‍රී මම ශ්‍රී ලංකාවේ හිටියා නම් මට සටන් ගන්න පුළුවන් හැබැයි 2015 ටිකක් වැඩිපුර රාජපක්ෂවරුන්ට බැනපු ඩිලන් පෙරමාත්‍ය අදත් ඔබට වෙනස තේරෙන්නේ නැති තීරණයට ඇවිල්ලා සෑහෙන ಗುಣ කියනවා ඒ කියන්නේ හෙට ආයෙත් ඔබතුමාට ඇමතිකමක් ලැබෙන මම රාජපක්ෂවරුන්ට බැන්න නැද්ද කියන කාරණේ ඔයගොල්ලෝ දාලා බලන්න පුළුවන් මම රාජපක්ෂවරුන් හෝ වෙනත් කෙනෙක් හෝ සම්බන්ධයෙන් මගේ විවේචනය හැමදාම වෙලා තියෙන්නේ දේශපාලන පැත්තෙන් 2015ට පෙර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මම කියන විදිහට අපි ඒ වෙලාවේ සුළු ජාතිකයන් ඒ විදිහට ඈත් කරගත්තේ නැත්නම් 2015 මහින්ද මහත්තයා දිනුවා 2015 ජනාධිපතිවරණය බලන්න සුළු ජාතිකයන් ප්‍රදේශවල අපිට ඡන්ද නැත්තේ. අපිට ඡන්ද කීයද අඩුනේ. එතකොට 2015 අපි මහින්ද මහත්තයා වේදිකාවේ උඩ පිනුම් කරපිනුම් ගහගෙන වැඩ කරපු මිනිස්සු. හැබැයි අපේ වගේ බලතු පෙරදුනා. හරි සුළු ජාතිකයෝ අපිට කැමති වුණාට පක්ෂයට කැමති වුණේ නැහැ. ඒ නිසා 2015 අපි ඩියුගුණසේකරලා වාසුලා කියපු විදිහට සුළු ජාතිකයන් අපි ඈත් කරගත්තා 2015 දිනු අදත් මම කියන්නේ අදත් මම කියන්නේ මේ අලුත් ආණ්ඩුව හදලත් මොනවා කවුරු මොනවා කිව්වත් ඊළඟට අන්න අපි දිනනවා තමයි පළාත් සභාවට අපි දිනනවා තමයි හැබැයි අපි මේ රටේ මුස්ලිම් සහ දෙමළ ජනතාව අපිට තනිය දෙන්නේ නැහැ කියන මතේ ඉන්නගෙන වැඩ කරන්න එපා නෑ ඒ අයට යන ඉන්න මම නැතුව ඉන්නේ ඒ අයගෙනුත් යම් ප්‍රතිශතයක් අප දෙසට නැඹුරු කරගත යුතුමයි එහෙමනොත් ආණ්ඩුවේ හෙට ගමන සුබයි කියලා ඔබතුමා කියන්නේ. ඔව්. ඔබතුමා ඇමතිකමක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නවද? නෑ ඇමතිකමක් බලාපොරොත්තුෙන් ඉන්නේ නෑ හැබැයි අපි අද සාකච්ඡාවක් තියෙනවා නේද? හැබැයි වගකීමක්. ආණ්ඩුවේ වගකීමක්, පක්ෂයේ වගකීමක් උදාහරණයකට දැන් මේ ගෙනීම මේ සම්බන්ධයෙන් අවුරුදු ගාන දේශපාලනය කරලා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ මේ මාසය තුල මම තමයි එතුමා බොහෝ දුරටම මේ රටවල් වලට ගිහලා කැන්වස් කරන්න තෝරගත්ත කෙනා. ඉතින් අපි ගිහලා කැන්වස් කරලා ඒක දිනාගෙන තියෙනවා. දැන් ඊයේ වෙනකොට ඉංගලන්තේ මහා කොමසාරිස් කාර්යාලයේ උඩ කළු පාට බැලුම් ඇරියා. එහෙම මහා කොමසාරිස්තුමිය ඒකට මුණ දෙනවා එහි. එතකොට මේ ලෝකයේ මේ දැන් මේ ඇමරිකාව දැන් මේ ප්‍රකාශයක් කරලානේ මේ රටවල් වලට කියනවානේ අපිට විරුද්ධ ඡන්ද දෙන්න කියලා. හැබැයි ඔය ඇමරිකාවම මේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා කිව්වා ඔය මානව කවුන්සිලේ නාරා වලක් සෙස්පිට් එකක් කිව්වා. ඒ නිසා මෙන්න මේවා උස්සලා අරගෙන අපිට මේවා කියලා කියන්න පුළුවන්. සිංහලෙන් කියන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් කියන්නත් පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඇමතිකම් දෙන්න ටික අමාරු වෙයි. හැබැයි
බඩක් ගන්න පක්ෂය වගකීමක් හෝ මොකද වගකීමක් දෙන මොකද අපි එහෙම වගකීමක් දුන්නාම ඒක මේ අර ඒක අරගෙන හොඳට කඩ යනවා අපේ දේශපාලනය. ඒකට ලෑස්ති. ඔව් අපි දැන් 20 ගෙනාව ඉතින් මම තමයි මුලින්ම මේ රුස්වාදීනට ඇවිල්ලා 20 වෙනින් කඩේ ගියේ. ඩිලන් පෙරේරා මේ ඔබතුමා අර පළාත් සභාව සම්බන්ධව කතා කරමින් පළාත් සභාව පවත්වන්න මේ වෙනකොට ආණ්ඩුව අභ්‍යන්තරේ සාකච්ඡාවක් කරනවද? ඔව් මම කියන්නේ පළාත් සභාව මැතිවරණය මම කියන්නේ පළාත් සභාව වලට විරුද්ධ නම් මම නම් අපස් විරුද්ධ නැහැ. පළාත් සභාවට කවුරුත් විරුද්ධ නම් ඉතින් එහෙනම් ඒක එහෙනම් ව්‍යවස්ථාව වෙනස් කරපළා. හැබැයි පළාත් සභාව ව්‍යවස්ථාවේ තියාගෙන මේ ආණ්ඩුකාරවරුන් සහ ලේකම්වරු කිසික් පළාත පාලනය කරනවා. මම මුසමිල් මහත්තයා මගේ යාළුවා. එතුමට මම විරුද්ධ නැහැ. හැබැයි මුසම්මිල් මහත්තයා කොළඹින් ආණ්ඩුකාරය හෙට ගිහිල්ලා ඒ ගොඩක් අමාත්‍ය ලේකම්වරු ඉන්නේ නුවරින් එන අය. නුවර සහ කොළඹ අය අපේ පළාත් සභාව පාලනය කරනවා. අපේ පළාතේ කවුරුත් නැහැ පළාත් සභාවේ. ඒක හරි වැරදිනේ. පළාත් සභාව ක්‍රමයේ තුලම තියෙන මේ පළාතේ ජනතාවට තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කරන පළාත් දියුණු කරගන්න. ඒ සංකල්පයට සම්පූර්ණ පරිබාහිරයි මේ දැන් මේ වැඩේ. ඒක මම කියන්නේ පළාත් සභාව මම කියන පළාත් සභාවවල හොඳ තීරණයක් අපිට ගන්න පුළුවන්. ඒක පළාත් සභාව තියෙනවා නම් පළාත් සභාව මැතිවරණයේ තියලා ඒක පත්‍යපත් කරගමු. කොරෝනා වසංගත තත්ත්වය නිසා ටිකක් කලියරකමක් නැහැ. හැබැයි නෑ පළාත් සභාව ඔය තියාගෙන ආණ්ඩුකාරයවරයයි ලේකම්වරුයි තියාගෙන යමුයි කියලා ඒක වැඩි සම්පූර්ණයෙන් පළාත් සභාව ක්‍රමයටම පරිබාහිරයි. ඒ ආයි කොළඹින් වැඩේ කරන්නේ. පළාත් සභාව ක්‍රමයේ තුල තියෙන නෑ කොළඹින් තීන්දුව ගන්න එක වෙනුවට ඒ පළාතේ ජනතාවය තුල තීන්දුව ගන්න එක. ඒක තීන්දුව ගන්න අවස්ථාව ලැබලා දෙමු. ඒ සඳහා පළාත් සභාව තියයි. තියන්න ඕනේ කියලා මම කියන්නේ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහත්මයාට අද තීරණය වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂ නගන චෝදනා ගණනාවක් සහ පොදු මහ ජනතාව විදිහට ඔබ ළඟ තියෙන ප්‍රශ්න ගණනාවක් අපි කොන්දේසි විරහිතව ප්‍රශ්න කළා. එක් තැනකදී මේ ප්‍රශ්න කිරීම තුළ සමහර වෙලාවට ඔබට निराකරණය කරගන්න ඕන බොහෝ තැන් निराකරණය කරගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. බෙහෙවින් ස්තුතියි ඩිලන් පෙරේරා මහත්මනි. වෙන එකක් තියා පෞද්ගලික නාලිකාවකින් අහන්න නැති ප්‍රශ්නයක් ඔයා. ඒක පේන්නේ ස්වාධීන රූපවාහිනියේ තියෙන ස්වාධීනකම. බොහොම ස්තුතියි. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නීතිඥ ඩිලන් පෙරේරා මහත්මනි. ආයුබෝවන් ඔබතුමන්ට. අපි තව දවසක මුණ ගැහෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ වාසනාවන්ත රාත්‍රියක්. යලි මුණ ගැහිම ලබන පදදා රාත්‍රී තීරණය. ආයුබෝවන්.